මුලින්ම අපි කතා කරනවා මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියලා. හරිද? ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ මොකක්ද කියලා කතා. හරිද? මේ මම ළමයි මේ ටයිම් ලයින් එකක් අඳිනවා. මේක මම කලින් ඇඳලා ඇති පේපර් ක්ලාස් එකේ හැම විවිධ තැන්වල. ඉතින් මේ කම්පියුටර්ස් කතා කරන ලැන්ග්වේජ් එක තමයි 1 and 0. හරි. අපි මේකට කියනවා මැෂින් ලැන්ග්වේජ් එක කියලා. හරිද? අපි මේකට කියනවා සිංහලෙන් යාන්ත්‍ර භාෂාව කියලා. right. යාන්ත්‍ර භාෂාව කියලා. මෙන්න මෙහෙම මැෂින් ලැන්ග්වේජ් එකෙන් වැඩ කරන කම්පියුටර්ස් වලට ඉන්නවා ඔපරේටර්ස්ලා. හරිද? ඔපරේටර්ස්. right. සිංහලෙන් අපි කියනවා කවුද? පරිගණක මෙහෙවන්න ක්‍රියා කරවන්නන් කියලා. ක්‍රියා කරවන්නන්. කියලා જાතියක් ඉන්නවා. හරිද? ඉස්සර ළමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා එකක් ලෝකේ නැහැ. අපි කම්පියුටර් එක කතා කරන අමු භාෂාවෙන් කම්පියුටර් කතා කරන්න ඕනේ. මේ එයාට අපි කියන දේවල් තේරෙන්න. හරිද? මිනිස්සු කතා කරන්නේ මොන භාෂාවෙන්ද? මිනිස්සු කතා කරන්නේ අපි හිතමුකෝ ඉංග්‍රීසි වලින් කියලා. මම මේ ગેප් එකක් ෆිල් කරන හැටි ගැන මේ කතා කරන්න යන්නේ. මේ තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. කියලා හිතන්නකෝ. මේ තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. දැන් ළමයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙක්ට පරිගණකයක් කතා කරන්න අවශ්‍යතාවයක් ආපුවාම එයාට සිද්ධ වෙනවා එයා ජීවිතේට දන්නේ නැති ලැන්ග්වේජ් එකකින් පරිගණකට කතා කරා. හරිද? Taman දන්න ලැන්ග්වේජ් එකයි පරිගණකයේ භාෂාවයි මේ 1 and 0 එකේ වසහ බිඳුවේ වගේ පරිගණකයට කතා කරනවයි කියන කාරණේ ගත්තාම එයා හෙන පල්ලෙහාට ගැඹුරට බහින්න ඕනේ වෙන කෙනෙක්ගේ භාෂාවකට. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාට දැන් සිංහල දන්න කෙනෙකුට දෙමළෙන් කතා කරන්න ඉවත් කාට හරි අන්න ඒ වගේ අපහසුතාවයකටපත් වෙනවා. ඒ කෙනා. හරිද? ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙකුට සිංහල විතරක් දන්න ඉංග්‍රීසියෙන් කාටට කතා කරන්න කිව්වොත් එයා ඒ වෙලාවේ අපහසුතාවයකටපත් වෙනවා වගේ මෙන්න මේ යම්කිසි භාෂාවක් දැනගෙන ඉන්න මිනිස්සු අපහසුතාවයකටපත් වෙනවා ළමයි මැෂින් ලැන්ග්වේජ් එකෙන් කම්පියුටර්ස් වලට කතා කරන්න බැරි නිසා. හරිද? ඉතින් මේ ඒ කාලේ මිනිස්සුන්ට තියෙනවා මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස්. මාස 6 ඒවා අවුරුදු ඒවා තියෙනවා. හරිද? ඔය ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට කට්ටිය අරන් ගිහිල්ලා තමයි මෙන්න මේ ඉංග්‍රීසි දන්න මිනිස්සුන්ට කොහොමද කම්පියුටර් එකක් එක්ක කතා කරන්නේ කියලා මොනව කරන්නේද? ට්‍රේන් කරන්නේ. හරිද? මේ තමයි පළවෙනි පරම්පරාවේ පරිගණකත් එක්ක වැඩ කරපු විදිහ. හරි? ෆස්ට් ජෙනරේෂන් ඔෆ් කම්පියුටර්ස් එක්ක වැඩ කරපු විදිහ තමයි මේ තියෙන්නේ. හරි. දැන් මේ මෙහෙම පුරුදු කරාට මොකද ළමයි? මාස ගාණක් තිස්සේ ඉතින් මේ දැන් මිනිස්සු මේකට පිළියමක් හොයනවා. මොකටද පිළියමක් හොයන්නේ? මාස ගණන් තිස්සේ මේ එකේව බිඳුවකින් කම්පියුටර් එකට කතා කරන්න ඉගෙන ගන්නවට වඩා වෙන විකල්පයක් නැද්ද කියලා මිනිස්සු හොයනවා. පස්සේ මිනිස්සුන්ට හිතනවා හරි අපිට මෙහෙම කර හැකිනේ කොහොමද? කම්පියුටර්ස් වලට අපිට තේරෙන භාෂාවෙන් චුට්ටක් කියලා දෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ මැෂින් ලැන්ග්වේජ් එක කතා කරන කම්පියුටර්ස් අපි චුට්ටක් ලෙවල් අප් කරන්න බලනවා මේ හරියට විතර. හරිද? මේ හරියට විතර ලෙවල් අප් කරන්න බලනවා මොන භාෂාවටද? assembly language එකට. assembly language. හරිද? අපි කියනවා සිංහලනොත් assembly භාෂාව කියලා. හරිද? ඔන්න ඔය විදිහට මේ අපි මෙයාව උස්සලා ගන්නවා මෙතනට. assembly භාෂාව කියන්නේ ළමයි. දැන් හිතන්නකෝ. හරි? අපි කම්පියුටර් එකකට 10 set එකකින් උපදෙස් දෙන එකක්. මේ ඉස්සර අපි හිතන්නකෝ කම්පියුටර් එකට 101011 කියලා කමාන්ඩ් එකක් දෙනවා කියලා මොකක් කර වැඩක් කරන්න. ඒ වෙනුවට දැන් තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් එකට වචනයක් add කියලා. හරිද? ඊට පස්සේ ඉස්සර මෙහෙම කමාන්ඩ් එකක් දෙනවා කියන්නකෝ. දැන් ඒ වෙනුවට වචනයක් තියෙනවා get කියලා. හරිද? මේ තමයි මැෂින් ලැන්ග්වේජ් එක යාන්ත්‍ර භාෂාව. මේ තමයි assembly language එක. assembly භාෂාව. හරි. assembly භාෂාවේදී කරන්නේ යාන්ත්‍ර භාෂාවෙන් තියෙන යම්කිසි 10 set එකක් වෙනුවට වචනයක් පාවිච්චි කරනවා මිනිස්සුන්ට ලේසි වෙන්න. දැන් මොකද වෙන්නේ? දැන් ඉංග්‍රීසි දන්න මිනිස්සුයෙකුට 10 මතක තියාගන්න දෙයක් නැහැ. කම්පියුටර් එකකට මොනවගෙන් කතා කරන්න පුළුවන්ද? assembly language එකෙන් කතා කරන්න පුළුවන්. හරිද? එතකොට මේවා මතක තියාගන්න දෙයක් නෑ. යාට ලේසි. දැන් යාට හුරු පුරුදු වචන තියෙන. හරිද? ඔන්න
second generation එකේ හරි computers වල කතන්දර. හරි. second generation එකේ computers වල කතන්දරය. හරි. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේ මොකද්ද? කම්පියුටර් එක assembly වලින් කතා කරපු පල්ලියට තේරෙන්නේ නැහැ ළමයි. assembly වලින් අපි දෙන මේ මොනවා ටිකද? අපි දෙන instructions ටික කවුරු හරි කෙනෙක් එයාට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට gap එකක් ඉතුරු වෙනවනේ. අපි දැන් කෙලින්ම එයාට machine language එකෙන් කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ assembly language එකෙන්. එතකොට මේ ඉතුරු වෙන අතරමැදි gap එක කවුරු හරි කෙනෙක් fill කරන්න ඕනේ. මෙන්න මේ කොටස. හරිද? ඔන්න ඔය කියන කතන්දරයට මේ assembly භාෂාව බිහිවීමත් එක්කම එනවා කවුද? translators ලා කියලා જાතිය. හරිද? අපි කිව්වොත් එම language translators ලා කියලා જાතිය. භාෂා පරිවර්තක කියලා જાතියක් එනවා. හරිද? මම ඒව ගැන පස්සේ කතා කරන්නම්. දැනට මේ නිකන් මම කිව්වේ ඔයාලා හිතන්න එපා assembly වලින් කතා කරපු ගමන් කම්පියුටර් එකට තේරෙනවා කියලා. එහෙම නැහැ. අපි කතා කරන එක තව කවුරු හරි කෙනෙක් අතරමැදි එක්ක ඇවිල්ලා assembly වලින් machine වලට පරිවර්තනය කරලා දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ තව ටික කාලයක් යද්දි මිනිස්සු ලෝකෙට හඳුන්වලා දෙනවා මේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා જાතියක්. හරිද? අපි කියනවා high level programming. නැත්නම් programming කතන්දරයක් ඕනේ නැහැ. high level languages. හරිද? ඉහළ මට්ටමේ භාෂා. මේකත් මම මකන්නම්. හරි translators ගැන අපි පස්සේ කතා කරමු. හරි. high level languages කියලා જાතිය. හරි ඉහළ මට්ටමේ භාෂා. හරිනේ? right. ඊට පස්සේ දැන් high level languages කියන්නේ මොනවද? මේකට තමයි ළමයි අයිති වෙන්නේ Pascal. හරිද? Python. හරිද? ඊට පස්සේ Java. ඊට පස්සේ C, C++, C#. ඔන්න ඔය වගේ PHP අනම්මනම් හැම ලැන්ග්වේජ් එකම අයිති වෙන්නේ. දැන් PHP වලින් අපේ මේ සයිට් එක යන්නේ. හරිද? මම නිකන් කිව්වේ. හරිද? මෙන්න මේවා තමයි ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා කියන්නේ. මේවා එන්නේ තුන්වෙනි පරම්පරාවේදී. හරිද? තුන්වෙනි පරම්පරාවේදී. third generation. හරි. third generation එකේ තමයි. හරි. මෙන්න මේ තුන්වෙනි පරම්පරාවේ දැන් මේ අහන්න මොකක්ද දැන් මේ අද දවස් ඇතුළත කරන්න යන්නේ කියලා. අපි ඉංග්‍රීසි දන්න මිනිස්සු කියලා හිතමුකෝ. අපි මේ 1 0 වලින් කම්පියුටර්ස් වලට කතා කරන්න නෙමෙයි යන්නේ. කාලයක් යනකොට assembly කියලා එකක් ආවා. assembly වලින් කම්පියුටර්ස් කතා කරන්නත් නෙමෙයි යන්නේ. අපි හදන්නේ මේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා තුන්වෙනි පරම්පරාව සහ ඊට පස්සේ පරිගණක වල තුන්වෙනි පරම්පරාව සහ ඊට පස්සේ ආපු හරි මෙන්න මේ වගේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා පාවිච්චි කරලා අපිට ඕනේ මොනවා හරි කෙහෙල්මලක් කම්පියුටර් එකට කියලා කරගන්නේ කොහොමද කියන එක තමයි ළමයි මොකක් කියන්නේද? ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. හරිද? ඔන්න ඕකට තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. මම ඔයාලට ප්‍රෝග්‍රෑමින් උගන්වනවනේ. ඒක හරි අමාරු වැඩක්. ඇයි ඒ? එතන තියෙනවා උගන්නන හැටි උගන්නන්න. හරි. එතකොට ඔතන ગેප් දෙකම ෆිල් කරන්නේ කවුද පොඩ්ඩක්. හරි. ට්‍රාන්ස්ලේටර්ස් වලට ගැන කතා කරොත් ඔන්න assembly වල ඉඳන් machine language එකට translate කරලා දෙන පළවෙනි translate එක්කෙනා තමයි assembler කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක ඉඳන් මෙතෙන්ට translate කරලා දෙන જાති දෙකක් ඉන්නවා. දෙවෙනියා සහ තුන්වෙනියා විදිහට මම ගන්නම්. හරිද? එක්කෙනෙක් තමයි compiler සම්පාදක කියලා කියනවා එයාට. මාව පේන්න නැතුනට කමක් නැහැ. හරි. ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි interpreter. හරිද? අර්ථ වින්‍යාසක කියලා කියනවා. අද කතා කරන්න යන්නේ language translators ගැනවත් ඒගොල්ලොන්ගේ functionalities ගැනවත් නෙමෙයි. හරිද? අද කතා කරන්න යන්නේ මෙන්න මේ Pascal කියන ඉහළ මට්ටමේ පරිගණක භාෂාව පාවිච්චි කරලා අපි දන්න භාෂාවෙන් කම්පියුටර් එකට උපදෙසක් දෙන්නේ කොහොමද? දුන්නට පස්සේ කම්පියුටර් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. ඇයි දැන් ප්‍රෝග්‍රෑමින් ගන්නන්න අමාරු? ප්‍රෝග්‍රෑමින් ගන්නන්න අමාරු හේතුව තමයි ළමයි මේ මොනවද? ප්‍රෝග්‍රෑමින් කියන්නේ කම්පියුටර් එකට වැඩක් කරන්න උගන්වන එකට. එතකොට මම ඔයාලට උගන්වන්න ඕනේ උගන්වන හැටි උගන්වන්න ඕනේ. තේරෙනවද? ඒ හින්දා තමයි අමාරු. හරි. රයිට්. මිනිස්සුෙකුට මොන හරි දෙයක් උගන්වන්න අමාරුයි. උගන්වන්න තවත් අමාරුයි. හරිද? අන්න ඒකයි කේස් එක. හරි. ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියලා අහුවොත් programming is the art of teaching a computer how to do something. යම් ක්‍රියාවලියක් සිදු කරන්නේ කෙසේදයි පරිගණකයකට මොකද්ද? උපදෙස් දෙන ක්‍රියාවලිය අපි කියනවා
programming කියලා. ටග්ගල දාන්න මේක. හරි. දාන්න. evolution of languages කියලා. evolution of languages. භාෂාවල පරිණාමය. දැන් මේ අපි ඊළඟට කතා කරනවා කොහොමද කම්පියුටර් එකට පැස්කල් දාගන්නේ, පැස්කල් දාගත්තාම මොකද්ද වෙන්නේ? හරි. අන්න ඒ කියන කාරණා ටික. මේ මෙන්න මේකෙන් ඔයාලට කියන මම choices කීපයක් දෙන්න. ඉතින් මේ පැස්කල් කියන කතන්දරේදී ඔයාලට ඉස්කෝලවල නැත්තම් තමන්ගේ ක්ලාස් එකේ මෙන්න මේකෙන් වෙන්න ඇති උගන්වන්න ඇත්තේ. IDE එකක් කියන්නේ මේ IDE එකක් කියන්නේ integrated development environment එකක්. අන්තර්ගත සංවර්ධන පරිසරය කියලා තමයි අදහසක් එන්නේ. හරි. මොකක් අන්තර්ගතද? පැස්කල් දාලා ඉවරලා ඔයා පැස්කල් වලින් ඕනේ වැඩක් කරගන්නකො මෙන්න මේකට අවිල්ලා කියලා ටූල්ස් ටිකක් එක්ක දෙන එකක් තමයි IDE එකක් කියලා කියන්නේ. අදහසක් ගන්න. හරිද? ඉතින් මේ ළමයි පැස්කල් කියන්නේ outdated language එකක්. මම ඔයාලට මේ programming languages වල මොකද්ද මේ ලෝකේ programming languages වල අර අපි කියන්නේ භාවිතය ගැන විස්තර කිව්වොත් එහෙම Python කියන language එක තමයි මෑත කාලේ නම වැඩිපුරම මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 2019 අගභාගයේ වෙද්දී 2020 මුල වෙද්දී ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන programming language එක තමයි Python. ඔයාලා A level වලට මේ IT කරනවා නම් හරි Python වලින් පුළුවන් මේ Python ඉගෙන ගන්න පුළුවන්. හරි. හරි. මේකත් ඔන්න ලියාගන්න IDE කියන්නේ මොකක්ද? Integrated Development Environment එකක්. හරිද? මුලින්ම කරන්න ඕන වැඩේ තමයි හරි අද ඔන්න මේක ළමයි මේ පීනන්න උගන්වනවා වගේ වැඩක්. ගොඩේ ඉඳන් බෑ හරි. මගෙත් එක්ක මම කියන දේවල් කරන්න ඕනේ. හරි එහෙම කරොත් මට පුළුවන් විදිහට ඔයාලට පුළුවන් වෙයි. හරි. කරන්න නැතුව මං කරන එක දිහා බලන් හිටියා කියලා නැත්තම් මං කරන එක අහන් හිටියා කියලා ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් මේ ඔන්න හරි අපි පාවිච්චි කරනවා මෙන්න මේ IDE එක. Pascal හරි XE IDE එක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් Google එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මං හිතන්නේ මේක මෙගාබයිට් 120ක් විතර ප්‍රමාණයක් වෙන්නේ. හරි Google එකේ සර්ච් කරන්න මේ වෙන වෙන ඒවා ransomware එහෙම ඩවුන්ලෝඩ් කරගන්න එපා. හරියට මේකේ හරි ෆයිල් එකක් බලලා ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉන්ස්ටෝල් කරගන්න කම්පියුටර් එකේ. හරිද? එහෙම නැත්තම් මේක මං ඊළඟට රෙකමන්ඩ් කරනවා. හරි ඇසරස් හරි එහෙමත් නැත්නම් එතනින් එහාට තියෙන ඉතුරු ඒවා තමන් පාවිච්චි කරලා කමක් නැහැ. හරිද? පාවිච්චි කරනවා නම් IDE එකක් විදිහට හොඳම එක තමයි මම දකින්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක Pascal XE තමයි හොඳ. ක්ලියර් ලස්සනයි. කිසි කරදරයක් නැහැ. රන් කරපු ගමන් රන් වෙනවා අනම්මනම් ඊයෝ මේව නෑ. හරිද? රයිට්. ඇසරස් එකත් නරක නැහැ. කෑලි කෑලි වෙන වෙන වෙන්නේ නිකන් Java අර ඒ වගේ මේ නිකන් ලැන්ග්වේජ් එක ඇඩ්වාන්ස් ගතිය පේනවා. හරි. යූසර් ඉන්ටර්ෆේස් එකක් වගේ හදනවා නම් ඇසරස් වලින් කරන එක හොඳයි. එච්චර අපි ඉස්සරහට යන්නේ නැහැ නේ. Pascal XE කියන එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා කිව්වා. ලියා ගන්න ටක් ගාලා. ඔයාලට මගේ ස්ක්‍රීන් එක මේ විදිහට පේනවා ඇති. හරි. මම මේ වෙනකොට කම්පියුටර් එකට Pascal XE ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි. එතකොට මේ මම මේක ඕපන් කරගන්න යන්නේ. මෙන්න මෙතන. හරි. මෙන්න මේ ලෝගෝ එක. හරි Pascal XE එකේ තියෙන්නේ. අපි ඕපන් කරගත්තා ලියපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මම ඒක අයින් කරන්න. හරි. මෙන්න මෙහෙම තමයි මේ අපිට ඉන්ටර්ෆේස් එක එන්නේ. බලන්නකෝ. මෙතන තමයි අපි ලියන්නේ කෝඩ් එකක් ලියන්න ඕනේ කෝඩ් එකක් ලියන්නේ මෙතන. හරි. Pascal වලින් කෝඩ් එකක් ලියන්න පටන් ගන්නකොට කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න පටන් ගන්නකොට අපි පටන් ගන්න මෙන්න මේ begin කියන කමාන්ඩ් එකේ. මේ Pascal XE වල තව විශේෂත්වයක් තමයි පේනව නේද? මොකද්ද? මම ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එකක් ලියන්න පටන් ගන්නකොට එයා මට ඉතුරු ටික ඔටෝ ෆිල් කරන්න සජෙෂන්ස් දෙනවා. බලන්න දැන් මට ලියා ගන්න ඕනේ begin කියලා. එයා මට සජෙෂන් එකක් දෙනවා. මට ඕන මේ begin කියන එක මේ පල්ලෙහාට arrow keys වලින් උඩට පල්ලෙහාට මේව රීඩ් කරලා මට එකක් select කරලා enter ඔබන්න පුළුවන්. එතකොට එයා automatically code එක fill කරගන්නවා. හරි. ඊට පස්සේ ඔන්න මේ දැන් මේ මෙතන මොකද්ද අපි කරේ? begin කියලා
එක කෝඩ් ලයින් එකක් ලිව්වා. කම්පියුටර් එකට දෙන ඉන්ස්ට්‍රක්ෂන් එකක් තමයි begin කියලා කියන්නේ. අපි එයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා ඉවරයි කියලා තේරුම් කරන්න end කියලා ලියන්න ඕනේ. හොඳට බලන්න ඩොට් එකක් දාන්න ඕනේ ඉවරයි කියලා කියන තැනින් පස්සේ. හරිද? ඔයාලා ලියන Pascal program එකේ තියෙන එකම ඩොට් එක තමයි ඔන්න ඕක. හරිද? program එක ඉවර වෙලා ඉවරයි කියන දාන ඩොට් එක විතරයි program එකටම එක ඩොට් එකක් තියෙන්නේ. begin and end. අපි කතා කරා. අතරමැද්ද තමයි ලියන ඉන්ස්ට්‍රක්ෂන් එක ලියන්නේ. හරිද? කම්පියුටර් එකට අපි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා සහ එයා අපේ ඉන්ස්ට්‍රක්ෂන් එක ෆලෝ කරනවා. හරි. මගෙත් එක ලියන්න නෝට් එකක්. Programming is the art of teaching a computer. Programming is the art of teaching a computer how to do something. Programming is the art of teaching a computer how to do something. හරි. ඊට පස්සේ සිංහලෙන් ලියනවා යම් ක්‍රියාවක් සිදු කරන්නේ කෙසේදයි. යම් ක්‍රියාවක් සිදු කරන්නේ කෙසේදයි. පරිගණකයකට ඉගැන්වීමේ කලාව යම් ක්‍රියාවක් සිදු කරන්නේ කෙසේදයි. පරිගණකයකට ඉගැන්වීමේ කලාව මොකක් කියනවද? ක්‍රමලේඛනය ලෙස හැඳින්වේ. ක්‍රමලේඛනය ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ලියන්න Pascal ක්‍රමලේඛනයක් begin ලෙස ආරම්භ කළ යුතුයි. Pascal ක්‍රමලේඛනයක් begin ලෙස ආරම්භ කළ යුතුයි. පළවෙනි පොයින්ට් එක. Pascal ක්‍රමලේඛනයක් begin ලෙස ආරම්භ කළ යුතුයි. right. English එකෙන් ලියනවා a Pascal program should be started with begin. A Pascal program should be started with begin. Hari, a Pascal program should be started with begin. මෙහෙමයි මේ මං සාමාන්‍යයෙන් මං ඔයාලට මගේ මේක පෙන්නන්න මගේ Sublime එක මේ තියෙන Sublime එකෙත් ඔන්නම් Pascal කෝඩ් කරන්න පුළුවන් ඇති. අපි බලමු. Pascal නෑ නේද? තියෙනවා මේ තියෙන්නේ. හරි Sublime එකෙත් ඔන්නම් අපිට පුළුවන් Pascal කෝඩ් කරන්න. හරි මෙන්න මේ වගේ. හැබැයි වැඩේ තියෙන්නේ මේ Sublime එකෙන් කෝඩ් ලියුවට පස්සේ ළමයි Pascal run කරලා බලන්න වෙනම අපි දාලා තියෙන්න ඕනේ Pascal අවුලෙන්. හරි. අන්න එතකොට තමයි මේ run කරලා බලන්න පුළුවන්. ඒ නිසා මේ Sublime text කියන එක මම මේක HTML ලියන්න පාවිච්චි කරන text editor එක මේක මාර ලස්සනයි. හරිද? හරි clear කිසි කරදරයක් නැහැ. professional මේ ඉතින් මේ අන්න එහෙම. හරි. අර Lazarus වලින් අපි කරමු. Tamanට ඕනේ නම් මම ටිකක් advanced users ලට මේක ගැන idea එකක් කියන ළමයින්ට මම මේ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් ඕනෙම text editor එකකින් code එක ලියලා ළමයි ඊට පස්සේ ඒක run කරලා බලනකොට Pascal environment එක run කරලා බලන්න file එක save කරලා run කරනකොට වෙන program එකක් වගේව තියෙන්න ඕනේ ක්‍රියාත්මක කරන්න. හරිද? file එක ලියන එක ඕනෙ එකකින් වට ලිව්ව හැකි. ඔන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් මේ text editor Sublime text වගේ ඒවා. Sublime text මේක නම මේ Sublime text. මේක ඔයාලට පුළුවන් HTML වලට CSS වලට ඉස්සරහට යද්දි PHP වලට වගේ කෝඩ් ලියන්න පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙම ලැන්ග්වේජ් එකකින් කෝඩ් ලියන්න පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන මේ ලැන්ග්වේජ් සෙට් එක එයාත් එක්ක සපෝට් කරන ඕන ලැන්ග්වේජ් එකකින් පාවිච්චි කරන්න පුළුවන් කෝඩ් ලියන්න. දැන් අපි HTML වගේ දාලා ඉවරලා මම නිකන් HTML කරලා පෙන්නන දැක්කද? HTML එක ලියපු ගමන් එයා සම්පූර්ණ ස්ට්‍රක්චර් එක මට ඔටෝමැටිකලි හදලා දෙනවා. හරි මේක ෆ්‍රීවෙයාර් එකක්. හරිද? unregistered copy එකක් හැබැයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ එයා free copy එකක් download කරන්න දෙනවා මට. දුන්නට ඒක එයා register කරලා සල්ලි ඉල්ලනවා. ඉල්ලනකොට මට අනේ මම පස්සේ දෙන්නම් කියලා හැමදාම හරිද? මේ සල්ලි පස්සේ දෙන්නම් කියලා වෙලා shape එකේ පුළුවන් දිගටම වැඩ කරගෙන යන්න මේකේ. හරි. ඒ කියන්නේ අපි save කරන අවස්ථාවේදී එනවා purchase කරන්න කියලා cancel දාලා ඉවරලා ඉස්සරහට දිගටම වැඩ කරගෙන ගියයි. හරි. මම නිකවට මේ කිව්වේ මේකත් එක්ක අපි කරා යන වැඩේ confuse කරගන්න එපා. හරිද? Pascal පාඩමට අදාළ නෑ මේක. මම advanced users වලට කිව්වේ ඔයගොල්ලෝ කැමති නැත්නම් අර විදිහට කැතට කෝඩ් ලියන්න ලස්සනට මේ විදිහට ලියලා පුළුවන් run කරනකොට විතරක් Pascal XC වලින් run කරලා බලන්න. හරිද? වැඩි ඔන්න close කරා ඈ. හරි. මෙන්න begin end කියලා අපි ලියපු program එකේ තියෙනවා Pascal XC තියෙන. හරි. right. දැන් බලන්නකෝ ඊළඟට ලියන්න a Pascal program ends with end.
a Pascal program ends with end. Pascal ක්‍රම ලේඛනයක් end වලින් අවසන් වේ. Pascal ක්‍රම ලේඛනයක් end වලින් අවසන් වේ. Visual Studio Code එකෙන් පුළුවන්. Sublime Text එකෙන් පුළුවන්. Atom කියලා text editor එකක් තියෙනවා ATOM ලස්සනයි එකත්. මෙන්න මෙතන ඩොට් එකක් තියෙනවා කියලා ලියන්න ඕනේ. ක්‍රම ලේඛනයක අවසානයේ තිතක් පවතී. මෙව්ව තමයි ළමයි බැරි එව්ව ළමයින්ට. මොකක්ද දන්නවද? අපි ඔක්කොම කෝඩ් එක ලියනවා. සර් කියන විදිහට හොඳට බලන් එනවා ගෙදර. ලියලා බලනකොට රන් වෙන්නේ නැහැ අයියේ. මේ තිත නැහැ. හරිද? අන්න එහෙමයි ප්‍රෝග්‍රෑමින් කියන එක. එක තිතක් එහා මෙහා වුණොත් එහෙම වැඩ කරන්නේ නැහැ කෝඩ් එක. හරි ඒක නිසා පට්ට වැදගත් ෆැක්ට්ස් මේවා. හරි. At the end of a program there is a dot. අන්න එහෙම ලියන්න. At the end of a program there is a dot. ක්‍රම ලේඛනයක අවසානයේ තිතක් පවතී. හරි. ක්‍රම ලේඛනයක අවසානයේ තිතක් පවතී. දැන් අපි ලියන්න යන්නේ කෝඩ් එකක්. මුලින්ම ළමයි ඒකට මම කෝඩ් මේ මොනවද මම යන බෝඩ් එකට ආයෙ පාරක්. හරි. හරි. Pascal වලින් අපි කරන්න හදන මුල්ම වැඩේ තමයි string එකක් ඩිස්ප්ලේ කරන එක. හරි. දැන් මේ අපි මොකද්ද කරන්නේ? අපිට ඕනේ වැඩේ කම්පියුටර් එකට කියලා කරවගන්න තමයි හදන්නේ. අපිට ඕනේ වැඩේ කම්පියුටර් එකට කියලා කරවගන්න තමයි හදන්නේ. මම මුලින්ම කියලා දෙනවා string එකක් කියන්නේ මොකද්ද කියලා. හරිද? What is a string? Right. Programming වල අපිට හම්බෙන බහුලව හම්බෙන වචනයක් තමයි මේ string එකක් කියලා කියන්නේ. හරිද? string එකක් කියන්නේ ළමයි අකුරු. හරිද? ඒ කියන්නේ letters අකුරු digits ඉලක්කම් සහ මේ special characters විශේෂ අනුලක්ෂණ කියමු. හරි. විශේෂ අනුලක්ෂණ. මෙන්න මේ ಜಾති තුනෙන් එකතු වෙලා හැදෙන එකකට තමයි කියන්නේ string එකක් කියලා. අකුරු කියපුවාම ඉංග්‍රීසි ඕඩියේ capital A simple A ඉඳන් simple Z වෙනකන් උයි. capital A ඉඳන් capital Z වෙනකන් තියෙන්න පුළුවන්. ඉලක්කම් කියපුවම අපි දන්නේ බිඳුවේ ඉඳන් 9 දක්වා ඒවා ටිකනේ. හරිද? විශේෂ අනුලක්ෂණ මොනවද කියන්නකෝ මට? විශේෂ අනුලක්ෂණ කියන්නේ හරිද? ඩොට් එක, ප්ලස් එක, මයිනස් එක, හර්ෂාදී ලකුණ, ඇට් සයින් එක, හැෂ්ටැග් එක. හරි. ඊට පස්සේ ඕනනම් අන්ඩර්ස්කෝර් දන්නව නේද? Instagram එකේ ටැග් වලට දාන්නේ අපි. හරි. ඊට පස්සේ ඊට අමතරව මේ ස්පේස් කියන්නේ විශේෂ අනුලක්ෂණය. හරිද? මෙන්න මේ જાතියේ ඒවට තමයි විශේෂ. කියන්නේ කොටින්ම කිව්වොත් අකුරු ඉලක්කමුයි නොවෙන ඉතුරු ඔක්කොම ඒවා ටික කීබෝඩ් එකෙන් ටයිප් කරන මොනවටද අයිති වෙන්නේ? ස්පෙෂල් කැරක්ටර්ස් වලට අයිති වෙන්නේ. හරිද? එතකොට ස්ට්‍රිං එකක් කියන එක හැදෙන්නේ ළමයි මෙන්න මේ ಜಾති තුනේම කම්බිනේෂන් එකක් විදියට. හරිද? කම්බිනේෂන් එක. හරිද? සංයෝජනය. ඒ කියන්නේ මේ ಜಾති තුනම අනිවාර්යෙන් ස්ට්‍රිං එකක් ඇතුලේ තියෙන්න ඕන කියන කාරණේ නෙමෙයි. තියෙනවා නම් තියෙන්න පුළුවන් මේ ಜಾති තුනෙන් එකක් විතරයි කියන එක විතරයි. හරිද? ඒ කියන්නේ අදහස් කරන්නේ මම ලිව්වොත් මෙන්න මගේ නම මේක මොකක්ද? මේක Python වලදී, Pascal වලදී, Java වලදී, C වලදී ඔක්කොගේම මේක සලකන්නේ මොකක් විදියටද? ස්ට්‍රිං එකක් විදියට. ස්ට්‍රිං එකක් කියන එක ඩිනෝට් කරන්න අපි හැමතිස්සෙම ස්ට්‍රිං එක දෙපැත්තට දානවා quotation marks. හරිද? මොන මාක්ස්ද දාන්නේ? quotation marks දාන්න. හරිද? single quotation දාන්නම්. හරිද? Pascal එක single quotation තියෙන්නේ. right? මෙන්න මේ විදිහට quotation marks දාන්න. රවින්දු කියන්නේ දැන් ස්ට්‍රිං එක. හරිද? මං කියනවා මෙහෙම මං අර්ථ දක්වනවා මෙහෙම ස්ට්‍රිං එකක් කියන්නේ මොකක්ද කියලා. quotation marks දෙකකට මැදි වෙච්ච අකුරු ඉලක්කම් එහෙම නැත්නම් විශේෂ අනුලක්ෂණ සෙට් එකකට මං කියනවා මොකක් කියලාද? language එක string එක. ලියන්නකෝ what is a string? string එකක් කියන කොමක්ද? සිංහලෙන් මොකක්ද කියන්නේ අහන්න එපා හරිද? සිංහලෙන් ලණුව කියලා එහෙම කියන්නේ නැහැ ඔකට හරිද? right. හැම වචනයකටම සිංහල වචන දෙන්න බෑ ළමයි හරිද? ගොන් වැඩක් යම් ආතල් එකක් වෙනවා එතකොට. හරි. හරි. ලියන්න what is a string? string එකක් කියන කොමක්ද කියලා දාලා ලියන්න a set of letters, digits and special characters. A set of letters, digits and special characters. Enclosed by වට වෙලා තියෙනවා කියන්නේ
enclosed by single කතන්දර ඕනේ නැහැ. enclosed by quotation marks. හරි. නැත්තම් quotes. සරලව. enclosed by quotes is known as a string. Is a string. සිංහලෙන් ලියනවා. හරි. සිංහලෙන් ලියනවා. මොනවද? අකුරු ඉලක්කම් සහ විශේෂ අනුලක්ෂණ වලින් සමන්විත. කවන්නකෝ. තරහ නැතු. හරි. ලියන්නකෝ. මොනවද? උද්දෘත පාඨ වලින් වට වූ. හරි. උද්දෘත පාඨ වලින් වට වූ උද්දෘත පාඨ වලින් වට වූ හරි අකුරු ඉලක්කම් සහ විශේෂ අනුලක්ෂණ වල එකතුවක්. අකුරු ඉලක්කම් සහ විශේෂ අනුලක්ෂණ වල එකතුවක්. විශේෂ අනුලක්ෂණ වල එකතුවක්. මොකක් කියනවද? ස්ට්‍රින්ග් එකක් ලෙස හැඳින්වේ. හරි. ඉතින් මේ දැන් අපි කතා කරන්න යන්නේ කම්පියුටර් එකකට කියලා අපිට ඕනේ ස්ට්‍රින්ග් එකක් කොහොමද අපි අවුට්පුට් කරගන්නේ කියලා. දැන් ස්ට්‍රින්ග් එකක් කියන එක දන්නවා. හරිද? අවුලන්නේ නැහනේ. අවුලන්නේ නැහැ. හරි. අපි කම්පියුටර් එකට කියනවා මේ මට වචනයක් පෙන්න ගන්න දෙනවා පෙන්නන්නකෝ බලන්න ස්ක්‍රීන් එකේ. හරිද? කම්පියුටර්ස් වල තියෙනවා ළමයි ස්ටෑන්ඩඩ් ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් කියලා જાතියක්. ස්ටෑන්ඩඩ් හරිද? ඉන්පුට් and output device කියලා එකක් තියෙනවා. එකයි තියෙන ස්ටෑන්ඩඩ් විදිහට තියෙන එකයිනේ. හරි. output device කියලා එකක් තියෙනවා ලැන්ග්වේජ් එකකට. සාමාන්‍යයෙන් ලැන්ග්වේජ් එකක ස්ටෑන්ඩඩ් සම්මත ආදාන සහ ප්‍රතිදාන උපක්‍රම කියලා කියමුකෝ. right. කම්පියුටර් එකක සම්මත ආදාන උපක්‍රමය තමයි කීබෝඩ් එක කියන්නේ. හරිද? ඒ කියන්නේ කම්පියුටර් එකේ වෙන කිසිම ඉන්පුට් ඩිවයිස් එකක් වැඩ කරේ නැතත් එයා බලාපොරොත්තු වෙනවා මට කීබෝඩ් එකෙන් මොන හරි කරලා දෙයි කියලා. ඉතින් අර කිසිම ගුරුවරයෙක් ඔයාලට IT ඉගෙනුනේ නැතත් ඔයාලා හිතනවා මංවත් මේක ගොඩ දාලා දෙයි කියලා. ඒ වගේ තමයි. හරිද? right. කම්පියුටර් එකට අවුට්පුට් එකක් දෙන්න ඕනේ වුණාම එයා වෙන කිසිම අවුට්පුට් ඩිවයිස් එකකට කලින් හොයන්නේ කාවද? හොයන්නේ මේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එක. ඒ තමයි මොකද්ද? ඒ තමයි කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක. දැන් හිතන්නකෝ අපි අවුට්පුට් එකක් දෙන්න කියලා කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීපුවාම එයාට පුළුවන් ළමයි print out එකක් දෙන්න කොලයකට අක් ගාලා මෙන් ආව ගනින් කියලා. හරිද? ඒ වුණාට එයා එහෙම කරන්නේ නැහැ. ඊට කලින් එයා හොයන්නේ මොකද්ද හොයන්නේ? ස්ක්‍රීන් එක. හරිද? අපි කම්පියුටර් ඉන්පුට් එකක් දෙනකොට එයා බලාපොරොත්තු වෙන්න පුළුවන් ආ රයිට් මෙයා ටච් ස්ක්‍රීන් ඉන්පුට් එකක් දෙයි කියලා. නෑ. එයා මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කීබෝඩ් එකෙන් මෙයා මොන හරි දෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ලැන්ග්වේජ් එකක් වැඩ කරද්දී මෙන්න මේ ස්ටෑන්ඩඩ් ඉන්පුට් and output devices කියන ඒවා හරි වැදගත්. හරිද? මෙන්න මේක මතක තියාගන්න. මේක ලියන්නකෝ. ටක් ගාලා ස්ටෑන්ඩඩ් ඉන්පුට් and output device of a language කියලා ඕනනම් භාෂාවක සම්මත ආදාන ප්‍රතිදාන උපක්‍රම. keyboard and screen. අපි කම්පියුටර් එකට කියලා කම්පියුටර් එකේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එකකට මොකක් හරි එකක් යවා ගන්න හදන ස්ට්‍රින්ග් එකක්. දැන් මම කම්පියුටර් එකට කියලා කරන්න හදන පළවෙනි වැඩේ තමයි ඔයා මට මෙන්න මේ කියන ස්ට්‍රින්ග් එක ඔයාගේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එකෙන් පෙන්නන්නකො බලන්න කියලා කියනවා. හරිද? කම්පියුටර් එක කියන හරි ෂෝක් ඩිවයිස් එකක්. හරිද? එයා මෝඩයි. හරිද? කම්පියුටර් එකක් ගත්තාම ඩම්ප්. හරිද? අපි කියන්නේ මෝඩයි. හරිද? මෝඩයි වුණාට ළමයි එයාට හරියට ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් එක්ක ඩේටා දුන්නොත් එයා මම කියන දේ අහනවා. ඒකයි මෝඩයි කියන්නේ. තේරුණාද කියන්නේ? දැන් හිතන්නකෝ ඔයා ඉන්න පාරේ වාහනයක් එනවා මං කියන පැනපිය කියලා. පයින්නවද? නෑනේ. නෑ. රොබෝ කෙනෙක් ඉන්නවා පාරේ. වාහනයක් එනවා මං කියන පැනපිය කියලා පයින්නවා. අයියේ එයා මගේ කමාන්ඩ් එකට වැඩ කරන හින්දා. කියන්නේ එයාට තනියෙන් හිතන්න බෑ. හරිද? තමයි දැන් ඔයාලා කියයි සර් එහෙම නෑ. දැන් ඉන්න රොබෝල එහෙම පයින්නේ නෑ. වෙනම කතන්දරයක්. මං කියන්නේ බේසිකලි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියන්නේ ඔයා කම්පියුටර් එකට මොකද්ද කරන්න කියලා කියන්නේ. අන්නේ කරන්න කියන දේ එයා ඔයාලට කරලා දෙනවා කියලා කියන්නේ. ඒ නිසා එයා මෝඩයි. හරිද? මේ
දැන් මෙහෙම හිතන්නකෝ. මෝඩ වුණාට එයා ඇකියුරේට්. හරිද? ඒකෙන් අදහස් කරන්නේ අපි දැන් හිතන ඉන්නවා ළමයි තමයි බුද්ධිමත් කියලා. හරි කතන්දරේ හරි. කම්පියුටර්ස් බුද්ධිමත් නෑ, කම්පියුටර්ස් මෝඩයි. ළමයි තමයි බුද්ධිමත්. හරිද? ඒක හරි. ළමයෙක්ට දෙනවා මං ගාණක්. කියන්නේ දැන් හිතන්න මම මෙතන උගන්වනවා 10 පාදින් 2 පාදයට පරිවර්තනය. සමහර පන්ති වල වගේ හැමදාම පරිවර්තන උගන්වන්නේ. හරිද? රයිට්? මේ උගන්නලා මොකද මං කරන්නේ? මං ඔයාලට කියනවා හරි දැන් මෙන්න මේ ගාණ පරිවර්තනය කරන්නකො බලන්න කියලා. දැන් මම 500කට 600කට දැන් මෙතන 800ක් විතර ඉන්නවා මම හිතන්නේ. ඊටත් වැඩි මම හිතන්නේ. හරි? YouTube එකේ 250ක් විතර ඉන්නවා. හරි? 900ක් කියමුකෝ අපි. කට මං උගන්වනවා එකපාර එකම ක්‍රමයේ එකම විදිහට එකම වෙලාවේ. උගන්වලා ඊළඟ මොහොතේ දෙන ගාණ ඔය 900ම හරියට හදයිද කියන්නකො නෑනේ. ඔයාලා එක එක්කෙනා එක එක පිස්සුන කෙලි. ඇයි? මම දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික හරියට ක්‍රියාත්මක කරන්න ඔයා ලෑස්ති නෑ. ඇයි? ඔයාට මොලේ තියෙනවා. ඔයා බුද්ධිමත්. ඒකයි හේතුව. ඒතර ඔයා හිතනවා අපෝ මූ මොනවද දැන්? හරිද? කියලා හිතනවා. එහෙම නැත්නම් මං කියලා දෙන දේ අහන් ඉන්නේ බාගෙට. එහෙම නැත්නම් හිතන්නකෝ ඔයාට කියලා දීපු දේ ටක් ගාලා මැදක් කරන් යද්දි අමතක වෙනවා. අන්න ඒ වගේ එක එක ගැටලු හින්දා මම දෙන ගාන ඔයාගේ උත්තරේ හැමතිස්සෙම හැමෝගෙම හරියන්නේ නෑ මම දෙන ගානට. හරිද? හැබැයි කම්පියුටර් එකක් ගත්තාම එහෙම නෑ. ඌ මෝඩයි තමයි. මේ ලෝකේ ඉන්න කම්පියුටර්ස් 500ක් අරගෙන 500ටම එකම ඉන්ස්ට්‍රක්ෂන් එක දුන්නා කියලා හිතන්නකෝ. උන් 500ම එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. 100ට 100ක් ඇකියුරේට්. හරිද? මම 1 1 එකතු කරලා දෙන්න කිව්වොත් කිසිම කම්පියුටර් එකකින් 2යි නැතුව වෙන උත්තරයක් දෙන්නේ නෑ. තේරෙනවද කියන්නේ? හැබැයි මෝඩයි. හරිද වැඩි? මෙන්න මේ කාරණා දෙක පාවිච්චි කරලා තමයි ප්‍රෝග්‍රෑමින් කියන එක ඩෙවලොප් වෙන්නේ ළමයි. හරිද? අපි කියන දෙයක් හරියටම පිළිපදින මෝඩෙක් හම්බුනම මොකද කරන්න පුළුවන්? අපිට ඕන දෙයක් ෂෝක් එකකට කරගන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. කම්පියුටර් එකක් ගුණාට අඳවනවා. හරිද? අපිට ඕන විදිහට. එතකොට එයා අපිට ඕන දේවල් කරලා දෙනවා. හරිද? අපිට ලොකු ලොකු දේවල් කරගන්න පුළුවන්. අපිට කරන්න බැරි. සමහරවිට මිනිස්සු කරනකොට වරදින දේවල් කම්පියුටර් එකට හරියට කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. එයාට මම නිවැරදි උපදෙස් සහ නිවැරදි දත් දෙන්න ඕනේ. හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් උයි හරි ඩේටායි දුන්නොත් එයා හරියට වැඩ කරනවා. මම වැරදි ඉන්ස්ට්‍රක්ෂන්ස් උයි වැරදි ඩේටායි දුන්නොත් එයා වැරදියට වැඩ කරනවා හරියට හැබැයි. ඒ කියන්නේ මම කියපු විදිහට කියපු එක තමයි වැරදිලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? රයිට්? එයාට වැරදිලා නෑ. එයා කරන්නේ හරි. හැබැයි මම කියපු එක මට වැරදිලා. අන්න එහෙම වෙන්නයි පුළුවන්. හරිද? මම කම්පියුටර් කියනවා එයාගේ ස්ටෑන්ඩඩ් ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එකේ මට ඕනේ ස්ට්‍රින්ග් එක පෙන්වන්න කියලා. මොකද්ද මම පාවිච්චි කරන ඉන්ස්ට්‍රක්ෂන් ලයින් එක? රයිට් කියලා ලියනවා. බ්‍රැකට්ස් දෙකක් දානවා. බ්‍රැකට් දෙක ඇතුළට දානවා මට ඕනේ ස්ට්‍රින්ග් එක. මම දානවා hello world කියලා. හරිද වැඩි? මෙන්න මෙහෙම. හරි? මෙන්න මෙහෙම. මට පුළුවන්. හරි? හොඳට අහන් ඉන්න. පඬිත වෙන්න එපා. සර් කෝ සෙමිකෝලන් එක අහන්න එපා ඉන්න කියලා දෙන්නම්. හරි? මට පුළුවන් මට ඕනේ ස්ට්‍රින්ග් එකක් මෙන්න මේ කියන බ්‍රැකට් දෙකයි රයිට් කමාන්ඩ් එකයි ඇතුළට දාලා කම්පියුටර් එකට කියන්න ඒ ස්ට්‍රින්ග් එක ඔයාගේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එකෙන් මට පෙන්වන්න බලන්න කියලා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරපුවාම එයා මට එයාගේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එකෙන් ඒක මොනවා කරලා පෙන්වනවද? අවුට්පුට් කරලා පෙන්වනවා. මාර සරලයි. හරිද? රයිට්. මාර සරලයි. හරි. මම මෙන්න මෙහෙම පොඩෙන්න. හරි. නෑ. ඔක් කරලා බලමුකෝ. ඔක් කරාට ඔයාලට පේන්නේ නැහැ. ඉන්න බලන්න වැඩි ඈ. අපි ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ආයෙ පාරක්. බලන්න. මෙන්න මෙතන ලියන්නේ කොහෙද ලියන්නේ? begin එකයි end එකයි අතර. බලන්න. මම ලියනවා right කියලා ලියනවා මෙන්න command එක. මේක මේ පළවෙනි අකුර capital වෙන්න ඕනේ නැහැ. හරිද? bracket දෙකක් දානවා. මැද්ද ලියනවා මොකක් කියලාද? hello world කියලා. හරිද? දැන් මේ ලියපු කොටස මොකද්ද සර් කියලා අහන්න එපා. ඒක මොකද්ද? මම කලින් කියලා දුන්න එක string එකක්. හරිද? එතකොට මෙන්න මේ කියන string එක මේ මොකද්ද? standard output device එකෙන් පෙන්නන්න කියලා ලියන instruction එක තමයි මොකද්ද? මෙන්න මේ write command එක කියලා කියන්නේ. මේ bracket දෙකයි write command එක. හරිද? තේරෙනවනේ මේක? දැන් ළමයි අපි බලනවා කොහොමද හරි කොහොමද මේක ඩිස්ප්ලේ කරන්න කියලා. මේ Pascal XE වල මෙහෙම ලියපු ප්‍රෝග්‍රෑම් එකක් කෙලින්ම මෙතන තියෙන මේ execute කියන බටන් එක පාවිච්චි කරලා පුළුවන් run කරලා බලන්න. මම මේකේ font size එක කොන්නම් ඔයාලට තව ටිකක් පේන්න වැඩි කරන්නම්. හරි. පේනව නේද? right දැන් පේනවනේ. හරි. මෙන්න මේ execute කියන එකෙන් මට පුළුවන් run කරන්න. හරිද? ළමයි මේක මොකද්ද? මේක string එකක්. මේ string එක වෙනුවට මම වෙන ඕන එක හෙල්මලක් මෙතෙන්ට string එකක් විදිහට replace කරොත් ඒක board එකේ පේනවා. මේ screen එකේ පේනවා. එතකොට මම මෙතෙන්ට space දැම්මොත් ඒක වෙනම string එකක්. space නැත්නම් ඒක වෙනම string එකක්. string එක මොකක්ද කියන එක ඔයාලට determine කරන්න පුළුවන්. හරිද? programming වලින් ලියද්දි මෙතන අනිවාර්යෙන් space එකක් තියෙන්න ඕන කියලා කතන්දරයක් නැහැ. ඇයි ඒ? මේක තමයි මම කම්පියුටර් එකට කියන්නේ display කරන්න කියලා. එතකොට ඒක space එකක් නැද්ද තියනවද කියන එක තීරණය කරන්නකෝ තීරණය ගන්නේ මම. හරිද?
මේ තමන්ගේ මේ හිතන පතන කැපැසිටි එක ලිමිට් කරගන්න එපා පොඩි වටපිටාවකට. හරිද? හිතන්න මේක මෙහෙමයි මේ වෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. හරි. එක්සිකියුට් කරනවා බලන්න. එක්සිකියුට් කරන්න යනකොට එයා අහනවා මේක සේව් කරන්නේ නැද්ද ඔයාගේ? හරිද? මම මෙන්න මේ ෆයිල් එකේ නම දාලා ඉවරලා සේව් කරනවා මේ ප්‍රී ප්‍රෝග්‍රෑමින් day 1 කියලා. අද අපේ දවසනේ පළවෙනි දවසේ නිසා තව දවස් දෙකක් තියෙනවා. හරිද? ඔන්න මම කොහෙද සේව් කරන්නේ? කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්නේ. හරිද? මොන ෆයිල් එකක් විදියටද? .pas Pascal ෆයිල් එකක් විදියට තමයි සේව් කරන්නේ. ඔන්න සේව් කරා. හරිද? ඊට පස්සේ මොකක්ද දැක්කද උනේ? මෙච්ච වැඩි මේ එක්සිකියුට් කරපුවාම රන් වෙලා නවතිනවා. ආයෙ රන් වෙලා නවතිනවා. මගේ කම්පියුටර් එකේ ස්පීඩ් අර රන් වෙලා නවතිනවා. ඇයි රන් වෙලා නවතින්නේ ළමයි? මම මෙයාට මේක ඩිස්ප්ලේ කරගෙන බලන් ඉන්න කියලා කිව්වේ නෑනේ. මං කිව්වේ ඔයාගේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් ඩිවයිස් එකෙන් hello world කියලා මට පෙන්වන්න කියලා. කම්පියුටර් එකක් ඩිසයින් කරලා තියෙන්නේ Tamanට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරලා ඉවර කරන්න. හරිද? ඉතින් එයා ඒක ඩිස්ප්ලේ කරපු ගමන් මොනව කරනවද? ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා දානවා. ඉවර කරලා දානවා. හරිද? මේක තවදුරටත් ස්ක්‍රීන් එකේ මට පෙන්න ඉන්න ඕනේ නම් රඳවා තබා ගන්න ඕනේ නම් චූටි වැඩක් මම කරන්නම් පස්සේ මොකද්ද කරේ කියලා කියලා දෙන්නම්. හරිද? සෙමිකෝලන් එකක් දානවා. මම ලියනවා මේ read ln කියලා. හරිද? ඔන්න ඔහම දාන්න. හරි. දැන් රන් කරපුවාම මට ස්ක්‍රීන් එකේ කැතයි කොළ පාට කැතයි. හරිද? අපි වෙන පාටක් එකකින් මේක රන් කරමු. ආයෙත් වෙන කොළ පාටක් කැතයි. හරිද? ආයෙත් වෙන කොළ මොකක්ද අප්පා මේ what is this? අන්න හරි. ඉතින් මේ hello world ටික ඩිස්ප්ලේ වෙලා තියෙනවා. බලන්නකෝ. මේ තමයි දැන් මගේ අවුට්පුට් එක. මේ තමයි මගේ කෝඩ් එක. පේනව නේද වෙනස? හරි. රයිට්. මම කිව්වා කම්පියුටර් එකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නයි යන්නේ පටන් ගන්න කිව්වා. හරිද? hello world කියලා ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ කරන්න කිව්වා. read ln කියලා මොකද්ද ඔය එකක් කිව්වා. ඔයාලා ඒක දන්නේ නැහැ. end කියලා කිව්වා. ඇති ඉවරයි දැන් කියලා කිව්වා. හරි. ඊට පස්සේ අවුට්පුට් එකක් එනවා මට hello world කියලා. ඒකේ මෙන්න මේ අයිනේ අන්තිමේට කර්සර් එකක් blink වෙවි තියෙනවා. පේනවද? රයිට්. මේ ඒ කියන්නේ තව එනවා නම් එන්න තියෙන එතන ඉඳන් කියන එකයි අදහස් කරන්නේ මම පස්සේ කියලා දෙන්න. හරිද? ඊට පස්සේ දැන් මම පැහැදිලි කරන්න හදනවා මොනවද මේ read ln කියන්නේ මොකද්ද මේ semicolon එකක් කියන්නේ කියලා. හරිද? බලන්නකො මේ semicolon එක නැතුව මම දැම්මොත් මේ ප්‍රෝග්‍රෑම් එකට වෙන වැඩි. දැන් මුලින්ම කම්පියුටර් එකට එක ඉන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් දීලා තිබ්බහම semicolon තිබ්බද? හරි. semicolon තිබ්බේ නෑනේ. හරි. කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන් ලයින් දෙකක් දීපුවම බලන්නකො මේ read ln කියලා දීපුවාම sorry read ln කියලා ඉන්ස්ට්‍රක්ෂන් ලයින් දෙකක් දීපුවාම මම මේක එක්සිකියුට් කරොත් මෙතන තියෙන semicolon එක දාන්න නැතුව ඕන්න බලන්න වෙන වැඩේ. එතකොට error එකක් එනවා මෙතන මේ error 85 semicolon expected කියලා එනවා. හරිද? line 3 එකේ හරිද බලන්නකො line 3 එකේ මොකක් expect කරනවද එයා? semicolon එකක් expect කරනවලු. ඒ කියන්නේ මෙන්න මෙතන මේ පටන් ගන්න තැනම semicolon එක කියන්නේ අර ඉවරන තැන කියන එකයි අදහස් කරන්නේ. මෙතන ඉවරන තැන semicolon එකක් තියෙන්න ඕන කියන අදහස් කරන්නේ. මොකද්ද ළමයි semicolon එකක් කියන්නේ? මෙතන මට error එක පේනවා ඈ. දැක්කද? මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. රන් වෙන්නේ නැති වෙන්න හේතුව මට මෙතන පෙන්නනවා. semicolon does not appear where it should. semicolon එකක් තියෙන්න ඕන තැනක semicolon එකක් දාලා නැහැ කියලා එයා කියනවා. හරිද? හොඳට තේරුම් ගන්න semicolon එකක් දාන්නේ මොකටද? කම්පියුටර් එකක් කොච්චර මෝඩයිද කියනවනම් ඔන්න මම යනවා අපෝ බෝඩ් එක ගාවට. හරි. හරි. මම යනවා අපෝ බෝඩ් එක ගාවට. හරිද? කම්පියුටර් එක කොච්චර මෝඩයිද කියලා කියනවනම් එයාට මං ඉන්ස්ට්‍රක්ෂන් ලයින් දෙකක් දීපුවාම අඩුම තරමේ එයාට මේ තියෙන එක ඉන්ස්ට්‍රක්ෂන් එකක් මේ තියෙන්නේ තව එකක් කියලා වෙන් කරලා අඳුර ගන්නවත් තරම් මොලයක් නැහැ. ඒකත් මං ඇන කියන්න ඕනේ එයාට. හරිද? අන්න එහෙම එක ඉන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් ඉවරයි. දැන් ඔයා තව ඉන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් පටන් ගන්නයි යන්නේ කියන කාරණේ කම්පියුටර් එකට ඒත්තු ගන්නන්න තමයි පාවිච්චි කරන්නේ. මොකද්ද මෙන්න මෙතන තියෙන මේ semicolon. හරිද? ටියුට් එකේ තියෙනවා semicolon එකක් දාන්නේ ඇයි කියලා. හරිද? මේ බලන්නකෝ. in Pascal අපි ලියමු. හරිද? ලියන්නකෝ. use of a semicolon. මම මේක පස්සේ දෙන්න. අපි ලියුවානේ displaying something on the screen කියලා ලියුවා නෑ. නෑනේ string විතරනේ ලිව්වේ. හරිද? ලියන්නකෝ මෙහෙම. use of a semicolon. හරි. තිත් කමාවක භාවිතය කියලා ලියන්න. ටක් ගාලා ලියන්න. එකම ප්‍රශ්න අහන්න එපා අය. වෙනම string එකක් කරන්න අපර් කමා මාක්ස් නේද යූස් වෙන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ අහන්නද. හරි.
මේක මම මොකද්ද කියලා දෙන්න තාම කියලා දෙන්න. හැම අකුරම හැම වචනෙම හැම ඩොට් එකම පැහැදිලි කරනවා. ඉවසරයි. හරි. right. හරි. use of a semicolon කියලා ලියන්න. A semicolon informs the computer. A semicolon informs the computer that one instruction is over and another instruction is going to begin. That one instruction is over and another instruction is going to begin. හරි. සිංහලෙන් ලියනවා එක් උපදේශක් අවසන් බවත්. එක් උපදේශක් අවසන් බවත්. ඉංග්‍රීසි වලින් කියන්නම් it informs the මෙහෙම ලියනවා. මොකද්ද? A semicolon informs the computer. A semicolon informs the computer that one instruction is over and another instruction is going to begin. හරිනේ. ඉතින් මේ සිංහලෙන් ලියනවා එක් උපදේශ නැත්නම් එක් උපදේශක් අවසාන බවත්. ලියන්නකෝ. එක් උපදේශක් අවසාන බවත්. තවත් උපදේශක් ආරම්භ වීමට යන බවත්. තවත් උපදේශක් ආරම්භ වීමට යන බවත්. හරි. පරිගණකය දැනුවත් කිරීම සඳහා මොනව කරනවද? පරිගණකය දැනුවත් කිරීම සඳහා semicolon භාවිතා කරයි. ආයත් කියනවා එක් උපදේශක් අවසන් බවත් තවත් උපදේශක් ආරම්භ වීමට යන බවත් පරිගණකය දැනුවත් කිරීම සඳහා semicolon භාවිතා කරයි. කාටද මේ අපි කියන්නේ? කම්පියුටර් කියන්නේ. එකක් ඉවරයි ඔන්න ඊළඟ එක යන්නයි යන්නේ කියලා. එහෙම කියන්නේ නැති වෙන්න එයාට ඒකවත් තේරෙන්නේ නැහැ කියලායි කියන්නේ. හරිද වැඩි? අපි මේ මෝඩ් එකක් එක්ක වැඩ කරන්නේ හරිද? එතකොට ඔයාලා හිතන්න එපා මාර අමාරුයි ප්‍රෝග්‍රෑම් නෑ. ප්‍රෝග්‍රෑමින් අමාරුයි කියන්නේ ඔයාගේ ඔළුව ඩෙවලොප් වෙලා නැහැ කියන එක. මේ මොකද්ද මේ? මේක මම පැහැදිලි කරනවා හොඳට අහන් ඉන්න. මේ මොකද්ද මේ කියලා හොඳට අහන් ඉන්න. හරිද? කම්පියුටර් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනකොට තමයි මුළු ප්‍රෝග්‍රෑම් එකටම තියෙන එක ඉන්ස්ට්‍රක්ෂන් එකයි නම් අපි සෙමිකෝලන් දාන්න ඕනද නැද්ද කියන්නකො මට බලන්න. මුළු ප්‍රෝග්‍රෑම් එකටම තියෙන එක ඉන්ස්ට්‍රක්ෂන් එකයි නම් සෙමිකෝලන් දාන්න ඕනද නැද්ද කියන්න මට. මොකද කියන්නේ? සෙමිකෝලන් දාන්න ඕනේ නැහැ ළමයි. හරිද? ඇයි නැත්තේ? ඇයි ඒක උපදේශක අවසන් බවත් තව එකක් පටන් ගන්න යන බවත් සෙමිකෝලන් එකෙන් කියන්නේ. කම්පියුටර් එක හිතනවා අඩේ තව එකක් පටන් ගන්න යන කියලා තව පටන් ගන්න එකක් නැහැ. හරිද? එක උපදේශයක් නම් තියෙන්නේ සෙමිකෝලන් දාන්න ඕනේ නැහැ. තේරුණාද කියන්නේ? රයිට්. අපි සෙමිකෝලන් එකක් දාන්නේ එක උපදේශකකින් අනිත් උපදේශ වෙන් කරලා අඳුර ගන්න. එතකොට මට තව දෙයක් කියන්නකෝ බලන්න. ප්‍රෝග්‍රෑම් එකක් ලියන් යනකොට සෙමිකෝලන් දාගෙන ඉන්ස්ට්‍රක්ෂන් වෙන් කරන් ගිහිල්ලා අවසාන උපදේශයට දාන්න ඕනේද සෙමිකෝලන් එක? අවසාන උපදේශයට සෙමිකෝලන් එකක් දාන්න ඕනේ නෑ. අයියේ. එයාට පස්සේ ආයි උපදේශ මොකුත් නැති හින්දා. බලන්නකෝ. begin කියලා පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක. එතකොට කම්පියුටර් එක දන්නවා මෙතනින් තමයි මේක පටන් ගන්න යන්නේ කියලා. හරිද? end කියලා ඉවර කරලා තිතක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක. එතකොට කම්පියුටර් එක දන්නවා හරි මේ තිත තියෙන්නේ එහෙනම් මෙතනින් ඉවරටම ඉවරයි කියලා. begin and පාවිච්චි කරන තව ටැංක් තියෙනවා මම කියලා දෙන්නම්. හරිද? right? මෙන්න මේ ටික දැක්කහම කම්පියුටර් එක දන්නවා මෙතන තිතෙන් මෙතනින් ඉවරයි නම් මේක තමයි අවසාන ඉන්ස්ට්‍රක්ෂන් එක. පළවෙනි නිසා අවසාන ඉන්ස්ට්‍රක්ෂන් එක. සෙමිකෝලන් දාන්න ඕනේද? දාන්න ඕනේ නැහැ. තර්කානුකූලව සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. හැම එකම අස්තෙන් සෙමිකෝලන් දාන්න ලෑස්ති වෙන්න එපා. right? ඇයි එහෙම කරන්නේ? එහෙම නොකරොත් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න ගන්න. හරි. එහෙම තමයි කරන්න ඕනේ වැඩි. හරි. ඊට පස්සේ ඊළඟට මම කියලා දෙනවා මොකද්ද මේ read ln කියලා දැම්මේ. හරිද? read ln කියලා දැම්මේ මොකද්ද? හරි. මෙතන සෙමිකෝලන් එකක් තිබ්බා මම කියලා දුන්නා මොකටද ඒ කියලා. read ln කියලා දැම්මේ මොකද්ද කියලා කියලා දෙන්න හදන්නේ මේ. හරි. read ln කියන්නේ ළමයි ඔන්න මම ආයෙ කියනවා. කම්පියුටර් එක ඩිසයින් කරලා තියෙන්නේ Tamanට දෙන ඉන්ස්ට්‍රක්ෂන් එක පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරලා ඉවර කරන්න. හරිද? එතකොට මම hello world කියලා ඩිස්ප්ලේ කරන්න කියලා කම්පියුටර් එකට කියපුවාම එයා ටක් ගාලා එක ඩිස්ප්ලේ කරලා මොනව වෙනවද? අයින් වෙනවා. එක්සිකියුෂන් එක ස්ටොප් කරනවා. ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙනවා නවතිනවා. හරිද? පුළුවන් ඉක්මනට. එහෙම තමයි ඒව ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ read ln command එකෙන් මම කරන වැඩේ තමයි එයාව රවට්ටනවා. කොහොමද රවට්ටන්නේ?
මෙන්න මේ ln කියන එකෙන් අදහස් කරන්නේ ළමයි. හරි මම තව චුට්ටක් ඉස්සරහට යද්දි මේක වලට තේරෙයි. ln කියන එකෙන් අදහස් කරන්නේ enter command එක. keyboard එකේ enter key එක තමයි ln කියන එකෙන් අදහස් කරන්නේ. read කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? input එකක් ඉල්ල ගන්න කියන එක. හරි. input එකක් ඉල්ල ගන්න කියන එක තමයි අදහස් කරන්නේ read කියන එක. read ln කියන දෙක එකතු වෙලා හැදෙන්නේ මොකද්ද? input එකක් ඉල්ල ගන්න කියනවා මොකද්ද? enter command එක. හරිද? input එකක් ඉල්ල ගන්න කියනවා enter command එක. දැන් මොකද්ද බලන්නකො මේ කරලා තියෙන්නේ. කම්පියුටර් එකට මම කියනවා පළවෙනි instruction එක විදියට මේ මට string එකක් තියෙනවා. පොඩ්ඩක් screen එකේ පෙන්නන්නකො බලන්න ඒක කියලා. එයා ටක් ගාලා පෙන්නනවා. ඉවර වෙලා ඊළඟ instruction එකට යනකොට එයාට මම කියනවා මේ මං ඔයාලට enter ඔබන්නම්. චුට්ටක් ඉන්නකෝ කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයා මේක කොච්චර වේගෙන් කරලා ඉවර කරත් මං enter ඔබනකන් එයා බලන් ඉන්න ඕනේ. දැන් කම්පියුටර් ගුණා වෙනවා. තේරෙනවද වැඩි? රයිට්. එයා කොච්චර වේගෙන් මේක කරලා ඉවර කරත් දැන් එයා ගුණා වෙලා බලන් ඉන්න ඕනේ මම මොනව ඔබනකන්ද? මං enter ඔබනකන්. එතකල් කලින් එකේ output එක screen එකේ පෙන්නගෙන ඉන්න ඕනේ එයා. හරිද? output එකක් වැඩි වෙලාවක් මේ screen එකේ display කරගෙන ඉන්න කම්පියුටර් එකට චුට්ටක් පොඩි ආතල් එකක් දෙන්න නිකන් නේ. එයාව නිකන් ටීස් කරන්න නිකන්. හරිද? මං එයාව මට ඕන විදිහට පාලනය කරනවා දැන් මේ. මෙන්න වැඩ. මං එයාව රවට්ටලා කියනවා මං වට එන්ටෝ බන්න. චුට්ටක් ඉන්න කියලා කියනවා. ඉතින් දැන් බලන්නකෝ මම ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. හරි. ස්ක්‍රීන් එක ෂෙයා කරා. මෙන්න මගේ ප්‍රෝග්‍රෑම් එක. මොකද්ද මෙතන අඩු කියන්නකෝ මට? මෙතන සෙමිකෝලන් එක අඩුයි අයියේ. එක ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඉවරයි තව එකක් පටන් ගන්න යන්නේ කියන එක අඩුයි. හරිද? ලියන්නකෝ. ලියන්න මෙහෙම ලියන්නේ. මම ස්ක්‍රීන් එකේම ලියන්නම් ඒක. හරි. a program to display something on the screen. Right? A program to display something on the screen. හරි. තිරය මත යමක් පෙන්වීම සඳහා වැඩසටහනක්. තිරය මත යමක් පෙන්වීම සඳහා වැඩසටහන. හරි. දැන් මේ a program to display something on the screen තිරය මත යමක් පෙන්වීම සඳහා display something කියවට වඩා හොඳයි display a string කියලා කිව්වනම්. දැන් හොඳයි. දැන් පට්ට. a program to display a string on the screen තිරය මත string එකක් පෙන්වීම සඳහා වැඩසටහනක් ලිවීම කියලා මෙන්න මේ ටික ලස්සනට ලියා ගන්න බලන්න. ඉතින් මේ ඔන්න ඔය ආකාරයෙන් මම කොහොම සරලව හරිද begin කියන්නේ මොකද්ද end කියන්නේ මොකද්ද dot එක මොකද්ද semicolon එක මොකද්ද write command එක මොකද්ද read ln කියන්නේ මොකද්ද string එකක් කියන්නේ මොකද්ද කියලා කාරණා කීපයක් කතා කරා. දැන් programming මෙලෝ හතරක් දන්නේ නැති කට්ටියට බොහොම සුළු අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. හරිද? programming අලුතෙන් ඉගෙන ගන්න කට්ටියට මම හිතනවා ඒ විදිහටම අවබෝධයක් ඇවිල්ලා ඇති කියලා. මේ බලන්නකෝ ආයෙ මම screen එක share කරනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකද්ද? අපි කොහොමද එක දිගට display output කීපයක් දාගන්නේ screen එකට කියලා. හරිද? මෙන්න right command එකම copy කරනවා බලන් ඉන්න. ඉතින් මෙහෙම තුනක් දාලා ඉවරලා run කරොත් ඔයාලා මොකද හිතන්නේ? hello world කියලා තුන් පාරක් වැටෙයි නේද? ඔව් නේද? ඔව්. ඒ අන්තිම line එකේ semicolon එකක් තියෙන්න ඕනේ නෑ. මං හේතුව පැහැදිලි කරා. හරිනේ? hello world කියලා මෙහෙම තුන් පාරක් ලියලා ඉවරලා run කරපුවාම ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවනේ ළමයි මේක නිකන් පල්ලෙහාට hello world කියලා තුන් පාරක් වැටෙයි කියලා. ඇත්තටම මෙහෙම වෙන්නේ නෑ. හරිද? මේ බලන්නකො වෙන වැඩේ. hello world කියලා හරහට තමයි වැටෙන්නේ. ඇයි මම එක ලයින් එකක් ලියලා ඉවරලා කම්පියුටර් එකට කිව්වේ නෑනේ ඊළඟ එක්කෙනාව ඩිස්ප්ලේ කරනකොට පල්ලෙහෙන් ඩිස්ප්ලේ කරන්න කියලා කිව්වද නෑනේ නෑ හරිද අන්න ඒක නිසා තමයි එහෙම වෙන්නේ එතකොට දැන් මම මොන හරි විදියකට යාට කියන්න ඕනේ එක ලයින් එකක් ඉවර වෙලා ඊළඟ ලයින් එකට යන්න කියලා කොහොමද කියන්නේ මෙන්න මේ right command එකේ යකට මම දානවා L අකුරකුයි N අකුරකුයි දැන් මේක අලුත් command එකක් මොකද්ද මේ right ln කියන command එකෙන් මොකද්ද වෙන්නේ මෙන්න මේ අදාළ string එක ඩිස්ප්ලේ කරලා ඉවර වෙලා එයා යනවා ඊළඟ ලයින් එකට හරිද වැඩි යනවා ඊළඟ ලයින් හරි බලන්නකො දැන් රන් කරපුවාම ඔයාලට තේරෙන්න ඕනේ මේ පළවෙනි hello world එක වැටෙනවා එක ලයින් එක ඊළඟ ලයින් එකට යනවා ඊට පස්සේ hello world එක වැටෙනවා තනි ලයින් එක හරිද එහෙම තමයි මේක පෙන්වන්න ඕනේ පේනව නේද හරි පේනවා ඊට පස්සේ හිතන්නකො මේ hello world තුන ලයින් තුනකට ගන්න ඕනේ කියලා මැද එකටත් ln කියලා දානවා එතකොට රන් කරපුවාම තුන් දෙනා යනවා ලයින් තුනකට හරි කෝඩ් එක රන් කරන්න මෙතනින් හරි රන් කරන්න මෙතනින් එක්සිකියුට් කරන මේ බලන්න එතකොට රන් වෙලා hello world කියලා තුන් පාරක් වැටෙනවා බලන්නකෝ අන්තිම hello world එකේ අග තමයි කර්සර් එක බ්ලින්ක් වෙවි තියෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ ළමයි අපි තව දුරටත් display output එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම්
අන්න ඒ දෙන්න බලාපොරොත්තු වෙන ඩිස්ප්ලේ අවුට්පුට් එක ඩිස්ප්ලේ වෙන්නේ කොතන ඉඳන් කියලාද? මෙන්න මෙතන ඉඳන් කියලා තමයි බලාපොරොත්තු මේ එකෙන් අදහස් කරන්නේ. හරිද? අපිට ඊළඟ ලයින් එකට ඒකත් ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ කියන්නකෝ. එතකොට කරන්න ඕනේ මේ අන්තිම රයිට් එකටත් දාන්න ඕනේ මොකක් කියලාද? ln කියලා දාන්න ඕනේ. හරිද? දැන් දාපුවාම එක්සිකියුට් කරපුවාම hello world තුන ඩිස්ප්ලේ වෙලා පල්ලෙහෙන් වැටෙනවා කර්සර් එක. ඒ කියන්නේ තව මොන හරි ඩිස්ප්ලේ කරන්න දුන්නොත් ඩිස්ප්ලේ වෙන්නේ කීවෙන් ලයින් එකේ ඉඳන්ද? හතරෙන් ලයින් එකේ ඉඳන්. හරිද? හරි. ඉතින් මේ ඔන්න ලියන්නකෝ. මෙහෙම displaying content on several lines. පේලි කිහිපයක අන්තර්ගතයක් පෙන්වීම. පේලි කිහිපයක අන්තර්ගතයක් පෙන්වීම. ස්පේස් තියන්නේ කොහොමද? හරිද? ඕගොල්ලෝ මේ මෝඩ නෑනේ. හරිද? කොහොමද මේකේ ස්පේස් තියන්නේ? තේරෙන්න ඕනේ ළමයි. ස්ට්‍රින්ග් එකක් ඩිස්ප්ලේ කරනකොට ස්ට්‍රින්ග් එකේ ස්පේස් එකක් දාලා ස්ට්‍රින්ග් එක ලිව්වොත් එහෙම ස්පේස් එකක් තිබ්බා වගේ තමයි. හරිද? මේ බලන්න. දැන් ඉස්සෙල්ලා අපි මෙහෙම ලිව්වා ප්‍රෝග්‍රෑම් එකක්. hello world කියන එකේ මෙතන මැද්දෙන් ස්පේස් දෙකක් තුනක් තියලා ඩිස්ප්ලේ කරොත් එහෙම රන් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒකේ ස්පේස් ටිකත් එක්ක ඩිස්ප්ලේ වෙනවා. හරි නේද වැඩි? රයිට්. ඔන්න ඔහොමයි මේ කතන්දරේ. හරි. ඊට පස්සේ දැන් ඔන්න ස්පේස් එකක් තියෙන හැටිත් කරා විනාඩියයි ගියේ එක කරන්න. හරි. ඒක අමතක වෙයි. බලා ගන්න කොහොමද මේ sir how to skip a line and then type in the next line. අන්න ඒක හොඳ ප්‍රශ්නයක් ළමයි. හරිද? කොහොමද ලයින් එක ස්කිප් කරන්නේ? බලන්නකෝ වැඩේ. අපි right command එකක් දානවා. මොකුත් නොදා මේ දැක්කද වැඩේ? ඒකත් ලියන්න how to skip a line. මෙන්න මෙතන right ln හින්දා එයා ලයින් එකක් ස්කිප් කරලා මොකුත් ඩිස්ප්ලේ කරන්නේ නැතුව ඊළඟ ලයින් එකට ටික පෙන්නනවා. පට්ට මේ ප්‍රශ්නයක් ඒක. ඉතින් මේ ඔන්න ඊළඟ කොටසට යනවා. ඉතින් මේ අපි ගණන් හදන්න යන්නේ. ගණන් හදන්න කලින් කතා කරන්න තියෙනවා mathematical operators. හරිද? අපි කියනවා ගණිතමය මෙහෙවන කියලා. අයියෝ සර් ඕව අපි Excel වලට ඉගෙන ගත්තනේ කියලා හිතන්න එපා. හරිද? Excel වලට තියෙනවා වෙනයි, මේකට තියෙනවා වෙනයි. හරි. ලියන්නකෝ මාත් එක්ක ටොපික් එක. ගණිතමය මෙහෙවන. ගණිතමය මෙහෙවන විදිහට අපිට පැස්කල් වලදී හම්බ වෙනවා addition, හරි, subtraction, ඊට පස්සේ multiplication, division, ඊට පස්සේ division වර්ග තුනක් එකක් තමයි අපි කියනවා normal division කියලා. මේ වචනට මම ආස නැහැ. හරිද? normal කියන්නේ ළමයි මොකක් හරි එකකට සාපේක්ෂව abnormal දෙයක් තියෙනකොට. කමක් නැහැ අපි ඒක ලියමු. හරි. සමහර ගුරුවරුන්ගේ තියෙන HTML වල එකක් තමයි normal tags. අනිත් ඒවා මේ මොකද්ද එහෙම. එහෙම normal tags කියලා තියන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ integer division, ඊට පස්සේ අන්තිමේට modulus division කියලා එකක් තියෙනවා. මොනවද මේ කියලා හොඳට බලන්න. මේ වගේ operators ටික මම ලියන්න මේ addition කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, multiplication වලට දාන්නේ asterisk mark එක. මෙන්න මේක. හරි? ගුණ කිරීම. හරි. ඊට පස්සේ බෙදීම, සාමාන්‍ය බෙදීම අපි නිරූපණය කරනවා මෙන්න මේ sign එකෙන්. integer division එක නිරූපණය කරනවා div කියන අකුරු තුනෙන් modulus. මෙන්න ඔපරේටර්ස් ටික. දැන් මොනවද මේ කියලා මම පැහැදිලි කරනවා ගාණක් හදලා. හරිද? 5යි 2යි එකතු කරොත් කීයද එන්නේ ළමයි? 5යි 2යි එකතු කරොත් 7නේ එන්නේ. මෙන්න ගාණ, මෙන්න උත්තරය. හරි. අපි තව චුට්ටක් ඉඳ තියමු යාට. හරි. මෙන්න ගාණ, මෙන්න උත්තරේ. 5යි 2යි එකතු කරොත් 7. 5න් 2ක් අඩු කරොත් කීයද එන්නේ? 5න් 2ක් අඩු කරොත් 3 එන්නේ. 5 2කින් ගුණ කරොත් මොකක්ද එන්නේ? 5 2කින් ගුණ කරොත් 10 එන්නේ. 5 2කින් බෙදුවොත් මොකක්ද එන්නේ? චූටි ළමයින්ගේ පන්තියක් වගේ. හරිද? 5 2කින් බෙදුවොත් 2.5යි එන්නේ. මෙන්න මේ දෙන්නව මම පැහැදිලි කරනවා. හරි? මෙන්න මේ දෙන්නව මම පැහැදිලි කරනවා. මේ div එකයි mod එකයි පැහැදිලි කරන්න මෙහෙම මම ගන්නවා 27. හරිද? බෙදනවා මම 5න් 27. 27 5න් බෙදපුවම දීර්ඝ බෙදීම දාලා මාව භාගයට පේනවා නැත්නම් කමක් නැහැ. හරි? පස් වතාවක් කීයක් තියෙනවද 27 ඇතුලේ? 5ක් තියෙනවා. පස් වතාවක් 5 25යි. කීයක් ඉතුරුයිද? 2ක් ඉතුරුයි.
මෙන්න මෙහෙම ළමයි යම් කිසි ගානක් ඇතුලේ තව ඒවා කීයක් හරියටම තියෙනවද කියලා බලා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ උත්තරේ ගන්න div කියන ඩිවිෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මොකක් හරි එකක් තව එකකින් බෙදලා ඉතුරු කීයක් වෙනවද කියලා හරියටම බලා ගන්න අපිට mod කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ තමයි Pascal භාෂාවේ ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන් ඔපරේටර්ස් ටික. දැන් මේ මොකද්ද මේ කියලා හිතන්න එපා. Pascal වලට මේක සම්බන්ධ කරන හැටි මම පැහැදිලි කරන්නම් තව චුට්ටකින්. Pascal වලින් ස්වායක්ත වෙලා ඇවිල්ලා පාඩමේ මේ ටික ඉගෙන ගන්න බලන්න. Excel වල කරා වගේ තමයි. හරිද වැඩි? right. එතකොට මම 5 දාලි වෙලා div2 කියලා ලිව්වොත් එහෙම මොකක්ද දෙන්නේ? 5 ඇතුළේ දෙකේව කීයක් තියෙන්නේ? දෙකයි තියෙන්නේ. බලන්නකෝ. මේ සාමාන්‍ය බෙදීමෙන් බෙදපුවාම එන දශම කොටස නොසලකා හැරපුවාම එන උත්තරේ තමයි එන්නේ div කියන බෙදීමෙන් බෙදපුවාම. මෙතන 2.5 නේ ආවේ. මෙතන එන්නේ 2. මෙතන 5.3 ආවා කියන්නකො මෙතන එන්නේ 5. හරි නේද? දශම කොටස අයින් කරලා දානවා. ඒ නිසා තමයි යාට කියන්නේ integer division කියලා. ඊයේ හැමතිස්සෙම එන්නේ අවසාන වශයෙන් මොකද්ද? integer එකක්. නිකිල සංඛ්‍යාවක්. ඒ කියන්නේ දශම තියෙන එකක්ද නැති එකක්ද? දශම නැති එකක්. හරිද වැඩි? right. modulus වලින් ගත්තොත් එහෙම පහේ modulus එක ගත්තොත් දෙකෙන් බෙදපුවාම කීයක් ඉතුරු වෙන්න ඕනද? හරියටම එකක් ඉතුරු වෙන්න ඕන. හරිද? ඔන්න mathematical operators ටික කතා කරා. Pascal වල කවුරු කොච්චර Pascal දන්න එක්කෙනෙක් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් මෙතනින් එහාට වෙන අහන්න ප්‍රශ්න නැහැ. හරිද? මේ ටික විතරයි ඔපරේටර්ස් තියෙන්නේ. එතකොට ප්‍රශ්න හදන ගුරුවරයා කොච්චර උඩට ඉගෙනගෙන තිබ්බ මිනිස්සෙක් වුණත් එයාට අහන්න තියෙන්නේ මේ ටික විතරයි. නෝට් එකක් දාන්න mathematical operators කියලා. හරි. ගණිත මේ මෙහෙමන කියලා දාලා ඔය ටික දාන්න modulus එකයි div එකයි දෙක මේ පැහැදිලි කරගන්න අර පල්ලෙහා දාලා තියෙනවා මම මේ පල්ල නෙමෙයි වම් පැත්තේ දාලා තියෙනවා නිල් පාටින් දාලා තියෙනවා 27 පහෙන් බෙදපුවම උත්තරේ 5යි ඉතුරු 2යි. හරිද? මේ උත්තරේ හරියට ගන්න ඕන div කියන ඩිවිෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතන්න ඕනේ div එකෙන් එන උත්තරේ මොකක්ද කියලා නෙමෙයි. මෙන්න මේ උත්තරේ ගන්න කොහොමද කියලා. ඒක හිතපු එක තමයි div කියලා ඩිවිෂන් එකක් හදලා දීලා තියෙන ප්‍රෝග්‍රෑමින් කරන ළමයි මිනිස්සුන්ට. දැන් හිතන්නකෝ මම ඇප්ලිකේෂන් එකක් කියන්නම්. මිනිස්සු 20ක් ඉන්නවා. මිනිස්සු 21ක් ඉන්නවා. ක්‍රිකට් ටීම් දෙකක් හදා ගන්න ඕනේ. අපිට මේ 11.5 කියන උත්තරය ඇවිල්ලා හරියනවද? හරියන්නේ නැහැ. ළමයි මිනිස්සු දෙකට කපලා ගන්න බෑනේ ක්‍රිකට් ටීම් එකකට ගත්තී. එතකොට අපිට එන්න ඕන උත්තරයක් හරියට මිනිස්සු 10 දෙනෙක් එක ටීම් එකකට එනවා. එක මිනිස්සෙක් ඉතුරු වෙනවා කියලා. නැත්තම් ප්‍රෝග්‍රෑම් එක පිස්සුවක් වෙනවා. තේරෙනවද වැඩි? අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් වලදී හරියටම ගානක් තව ගානකින් බෙදපුවම කීයක් හරියට වෙනවද කියලායි කී දෙනෙක් ඉතුරු වෙනවද කියලා හොයාගන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මේ div mod කියන මේ මොනවද ඩිවිෂන්ස් දෙක ටක් ගාලා. හරිද? සිංහල මීඩියම් ළමයි මේකට කියන්නේ එකතු කිරීම කියලා, අඩු කිරීම, ගුණ කිරීම, සාමාන්‍ය බෙදීම, මේකට කියනවා නිකිල බෙදීම කියලා. හරි? මේකට කියනවා ඉතුරු බෙදීම කියලා. අයියේ එන්නේ ඉතුරු වගේ නිසා මගේ වචන ඈ. හරිද? ඉතුරු බෙදීම කියන්නේ. හරි. දැන් අපි කම්පියුටර් කියලා කොහොමද ගණන් හදාගන්නේ කියන්නකෝ. අහන්න මේක. බලන්නකෝ. අමතකුණා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකකට දෙනවා graphical user interface කියලා එකක්. පරිශීලක තුමෝ දැන් ඔයාලා ඇප් එක ඔබන්න මේක ඔබපුවම මෙහෙම වෙනවා තව එකක් ඔබම තව එකක් වෙනවා අන්න එහෙම. ඒක හදන විදිය වෙනමම කතන්දරයක්. අපි මේ කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ back end එකේ functionality එක ගැන. graphical user interface එක නෙමෙයි අපි මේ කතා කරන්නේ command line interface එකක් ගැන. හරිද? GUI programming තියෙනවා වෙනම මේ ඉස්සරහට ඇද්දේ වලට ඉගෙන ගන්න පුළුවන්. ඒවට තියෙනවා මේ software bundle යනම්මන තියෙනවා. තව ඉස්සරහට ඉගෙන ගන්න. හරිද? ඉස්සෙල්ලා basic concepts එක තමන්ට පුළුවන් වෙලා ඉන්න ඕනේ. එතනින් එහාට ඉතුරු ඒවට අත ගන්න software හදන්න. හරිද? මේ අපේ එකක් ඉන්නවා system ගන්න එක. හරි? මේ එහෙම ඒගොල්ලෝ C# වලින් එහෙම කර හැකි shock එකට. හරි? ඉස්සර තිබ්බා visual basic කියලා දාලා language එකක් මේ පොතට. මම ආසයි ඔයාලගේ මේ O level syllabus එක වෙනස් වෙලා ඔය මේ Pascal වලට හරි C හරියනවනේ. හරි? ලස්සනට උගන්වන්න පුළුවන් Pascal උගන්වනවට වඩා ඒක. හරි. ඉතින් මේ දැන් කොහොමද ගානක් හදාගන්නේ Pascal වලට කියලා. මම begin කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් අහන්නකො. හරි? write command එක ලියලා මම ලියනවා quotation දාලා string එකක් විදිහට 2 + 5 කියලා. හරිද? ලියලා read ln එකකුත් දැම්ම කියන්නකො. ඊට පස්සේ end කරනවා. dot එකකුත් තියෙනවා. මොකක් එයිද මේකේ output එක? මේකේ output එක නම් මොකක් කියලාද? හරියටම කිව්වා ළමයි 2 + 5 කියලා එනවා. quotation දෙක එන්නේ නැහැ. හරි? 2 + 5. ඇයි එහෙම එන්නේ? ඇයි ඒ? මේක මොකද්ද? මේක string එකක් නේ. හරිද? මං කිව්වා write command එකක් මැද්දට string එකක් දාලා මොන කෙහෙල් මලක් කරලා ලිව්වොත් ඒ කෙහෙල් මල display වෙනවා කියලා. ඉතින් 2 + 5 ලිව්ව කියලා ගන්න display වෙන්නේ මොකද්ද? 2 + 5 කියලාම තමයි. කට්ටිය හරියට උත්තරේ දීලා තියෙනවා. හරිද? මම මෙතෙන්ට string එකක් විදිහට මේක දාන්න නැතුව මම දානවා මේක calculation එකක් විදිහට. බලන්නකො වැඩේ. මොකක්ද අයින් කරන්නේ? අර තියෙන quotation mark දෙක අයින් කරනවා. හරිද? දැන් දානවා මෙහෙම. දැන් මොකද්ද display වෙන්නේ කියන්නකො බලන්න මට. දැන් මොකද්ද display වෙන්නේ? yes. දැන් display වෙනවා මේ දෙක calculate වෙලා උත්තරේ display වෙනවා 7යි. හරිද?
මං හිතනවා පැහැදිලිව තේරෙන්න ඇති මේ කරන කතන්දරේ. තේරෙනව නේද? yes. හරි. ඔයිට වැඩි ඉතින් ඔක පැහැදිලි කරන්න දෙයක් නැහැ. හරිද? ඔන්න බලන්නකෝ. අපි කියනවා කොහොමද කම්පියුටර් එකක ගණනය කිරීමක් කරන්නේ. මං අර මේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එහෙම මං ඒවා කතා කරලා තව චුට්ටෙන් පොඩ්ඩක් ඉන්න. හරි. අමින්ද ඔන්න මං මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. බලන්නකෝ මේ ගානක් හදන්න යන්නේ. කොහොමද? ගානක් හදන්න යන්නේ බලන්න. දැන් අර දාපු ඔපරේටර්ස් ඔක්කොම ටික දාලා ගණන් ටිකක් හදලා පෙන්නන්න හදන්නේ. මැජික් නෙමෙයි මේ වරද. මේ පොඩි නිකන් මේ පොඩි උන් අල්ලගෙන පැස්කල් කෝඩ් ගන්නවා. හරිද? හරි. බලන්නකෝ. 5යි 2යි එකතු කරලා ඩිස්ප්ලේ කරන්න කියනවා. රන් කරපුවාම උත්තර එනවා 7යි කියලා. හරිනේ වැඩි. හරි. අපි ඔක්කොම ටික එකපාර දාලා ඉවරලා LN දාලා එකපාර උත්තර ටික ගමු නැත්තම් හරිනේ නෑ. හරිද? ඔන්න බලන්න. 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 තව එකක්. හරි බලන්න. මෙන්න මේ ඔපරේටර්ස් දෙක දිහා බලන්නකො ළමයි. හරි. ඉන්න. හරි. බලන්න. 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 දැන් මේ ඔක්කොම ටික රන් කරනවා මම. මෙන්න රන් කරපුවාම අපි දන්නදී අවුට්පුට් එකක් එනවා. මට මේක පෙන්වන්න තමයි ඕනේ උනේ. හරි. බලන්න. හරි. 5යි 2යි 7යි කියලා එනවා. 5න් 3ක් 3යි කියලා 5න් 2ක් 3යි කියලා එනවා. 5 තව දෙක 10යි කියලා එනවා. 5 දෙකෙන් බෙදපුවම මෙන්න මේක එනවා. මේ මොකක්ද ආවේ කියලා මම පැහැදිලි කරන්නම්. අහන් ඉන්න. මෙන්න මේ DIV එකෙන් 2 එනවා. මේ DI මොඩියුලස් එකෙන් 1 එනවා. මම හිතනවා මේ ටික පැහැදිලිව තේරෙනවා කියලා ඔයගොල්ලන්ට. ඉතින් මේ මෙන්න උත්තර ටික ආවා. හරි. දැන් මම මේ වගේ ප්‍රෙසිඩන්ස් එක නැත්තම් මේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක කියන්නේ මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල. හරි. ඉතින් මේ බලන්නකෝ. ස්ක්‍රීන් අයින් කරන්නම් මම කරලා පෙන්නන්න ඔක්කොම ටික. හරි. මේ අර මොකක්ද ආවේ බලන්නකෝ 2.5යි බිඳුවකටකුයි e අකුරකුයි +000 කියලා ආවේ. හරි. ඒකට කියනවා මේ සයන්ටිෆික් නොටේෂන් විද්‍යාත්මක අංකණය කියලා කියනවා. හරි. විද්‍යාත්මක අංකණය කියලා කියන ඔන්න බලන්න වැඩි. හරිද? scientific notation. 5 දෙකෙන් බෙදපුවාම 2.5නේ ළමයි එන්න ඕනේ. හරි. 500 දෙකෙන් බෙදපුවාම කීය දෙන්න ඕනේ කියන්නේ? 50 දෙකෙන් බෙදපුවාම එන්න ඕනේ 25. හරිද? 500 දෙකෙන් බෙදපුවාම එන්න ඕනේ 250. කොහොමනේ? හරිද? විද්‍යාත්මක අංකණය කියලා ගම මතක scientific notation කියලා සයන්ස් වලට කියනවා. සයන්ස් වලට නෙමෙයි මැත්ස් වලට කියනවා. හරි. ඉතින්න්නකො 25342 නිකන් අංකයක්. 10 පාදේ අංකයක්. මේක scientific notation වලින් ලිව්වොත් මට ලියන්න පුළුවන් 2.5 3 4 2 කියලා. ඒ කියන්නේ මෙතන තිබ්බ දශම තිත මම 1 2 3 4ක් අරන් ගියා එහාට. ඒ නිසා ඒක අපහු හරියන්න මොකක් කරනවද 10 4 වෙනි බලය කියලා මම දානවා වකට. හරිද? තව ඕන්නම් 637 කියන එක 10 පාදෙන් scientific notation එකෙන් ලියද්දි කොහොමද ලියන්නේ? 6.37 වතාවක් 10 කීවෙනි බලයද? decimal dot එක දෙපාරක් එහාට අරන් ගිය වින්ද 10 දෙවෙනි බලය. හරිනේ. ඉතින් ළමයි ඔන්න ඕකම තමයි මොකේ තිබ්බේද? අර අවුට්පුට් එකේ තිබ්බේ. හරිද? මෙන්න මේකේ උත්තරය එනකොට හරිද? අපිට ආවේ කොහොමද? 2.5යි බිංදු 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 ගොඩකුයි e +000 කියලා. හරිද? මේ e කියන්නේ එක්ස්පෝනන්ට් කියන එක. එක්ස්පෝනන්ට් 000 කියන්නේ එක්ස්පෝනන්ට් එක. හරිද? බලන්නකෝ මේ ඇවිල්ලා තියෙන උත්තරය තමයි 2.5 වතාවක් 1.5 බිංදු ගොඩකුයි වතාවක් එක්ස්පෝනන්ට් එක කියන්නේ 10 කීවෙනි බලයද? බිංදුව වෙනි බලය කියන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? අදහසක් ගන්න බලන්න. ටුටක් තේරෙන්නේ නැතුව ඇති. මේකට මොකක්ද දෙන්න ඕනේ එහෙනම්? බලන්නකෝ 50 දෙකෙන් බෙදපුවම එන්න ඕනේ 2.5යි බිංදු ගොඩකුයි e අකුරයි +001 කියලා එන්න ඕනේ. ඇයි මේ ඇවිල්ලා තියෙන කීයද? 2.5 වතාවක් 10 කීවෙනි බලයද? 10 පළවෙනි බලය මේ තියෙන e +000 කියන්නේ 10 බිංදුවෙනි බලය. e +001 කියන්නේ 10 පළවෙනි බලය. මෙතන 2.5යි බිංදු 2යි e +002 වෙනවා. ඒ කියන්නේ 2.5 වතාවක් 10 කීවෙනි බලය? 10 දෙවෙනි බලය 250 දෙක. නෝට් එකක් දාන්න බලන්න උතන ටක් ගාලා තමන්ගේ නෝට් එක තමන් දාගන්න.
0.5 වුණොත් මොකද කියලා අහනවා. අන්න හොඳ ප්‍රශ්නයක්. හරිද? බලන්න 0.5 කියන එක ආවොත් එන්න ඕනේ කොහොමද? 5.000 e minus 001 කියලා එන්න ඕනේ. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? 5 වතාවක් 10 ඍණ 1 වෙනි බලය කියන එක. මේක හරිනේ. scientific notation තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රමුඛතා අනුපිළිවෙල බලන්න. ප්‍රමුඛතා අනුපිළිවෙල. ප්‍රමුඛතා අනුපිළිවෙල මම එක්ක ඊළඟ දවසේ කරන්නද? හරි. නෑ ඒකත් කළාම දාමු. ඉවරයි නේද? කමෙන්ට්ස් කතා කරේ නෑ අද දවසට. හරි. කමෙන්ට්ස් කතා කරේ නෑ. හරි. බලන්න. අද කරමු. හරි. බලන්න. හරි. ප්‍රමුඛතා අනුපිළිවෙල. ඔපරේටර් ප්‍රෙසිඩන්ස්. මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල. මම මේ කතා කරන්නේ මැතමැටිකල් ඔපරේටර්ස් ගැන විතරයි. හරි. අපිට ගාණක් තියෙනවා කියන්නකෝ. 5 එකතු කිරීම 2 බෙදීම 2 අඩු කිරීම 3 ගුණ කිරීම 2 ඊට පස්සේ div 2 කියලා තියෙනවා කියන්නකෝ. එකම ගැටලුව කියන්නකෝ මේ තියෙන්නේ. බලන්න. හරිද? ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කළා. මේකේ උත්තරේ හරි හදලා පෙන්නනවා. බලන්න වැඩේ. මේ බලන්න අර ගාන මම බෝඩ් එකේ තියෙන එක මෙතන ලියනවා. 5 එකතු කිරීම 2 හරි බෙදීම 2 අඩු කිරීම 3 ගුණ කිරීම 2 div 2 හරිනේ. හරි div 2 රන් කරන ඔන්න ප්‍රෝග්‍රෑම් එක බලන්න. කීය දෙන්නේ උත්තරේ? එක උත්තරේ වැටෙන්නේ 3යි උත්තරේ මේ 3.00 e + 00 කියන්නේ 3යි උත්තරේ. හරි. කොහොමද මේ 3 කියන උත්තරේ ආවේ? බලන්න දැන් ඔක තමයි අපිට තියෙන ගැටලුව. මේ ඔක්කොම ටික ගණන් හදලා ඉවරලා තමයි 3 කියන උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? අපි බලනවා මේ 3 කියන උත්තරේ එන්නේ කොහොමද කියලා. හරිද? මෙතන මට පේන්න ඔපරේටර්ස් තියෙනවනේ ගොඩක්. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. හරිද? අපි නිකන් මේ පැත්තෙන් නම් හදාගෙන දාන කිව්වොත් මේ 5ට 2ක් එකතු කරනවා 7යි. 7 දෙකෙන් බෙදන්න තියෙනවා 3ක් අඩු කරන්න තියෙනවා ගුණ කරන්න තියෙනවා 2කින් div 2 කියලා හිතන්නකෝ. මේ 7 දෙකෙන් බෙදුවම 3.5යි. හරි? අඩු කිරීම 3 වතාවක් 2 div 2 කියලා එනවා. හරිද? ඊට පස්සේ මේකෙන් මේක අඩු කරපුවාම 0.5 එනවා. ගුණ කිරීම 2 එනවා. div එනවා 2 එනවා. 0.5 දෙකෙන් කරපුවම 1යි 1 div 2 කියන්නේ කීයද? 1 දෙකෙන් බෙදන්න බෑනේ. ඒ නිසා කීය දෙන්නේ උත්තරේ? 1 div 2 කියන එකෙන් හරි බිංදුව එන්නේ උත්තරේ. හරි නේද? මෙහෙම නෙමෙයි මේක හදලා තියෙන්නේ එහෙනම්. එහෙනම් කොහොමද? හරි? එහෙනම් කොහොමද? මට කියන්නකෝ ඉස්සෙල්ලා ඒකට කලින් දැන් ෂෝක් ප්‍රශ්නයක් ආව අපිට. මොකද්ද? 1 div 2කින් කොහොමද බිංදුව එන්නේ කියන්නකෝ. මේ 1ට 2 ඒව නෑ කියලා මෙතෙන්ට දාන්නේ බිංදුවනේ. මෙන්න මේක තමයි div වලින් එන උත්තරේ. ඊට පස්සේ මොනවද? බිංදුවයි එකක් ඉතුරුයි කියලා ගන්නවනේ. මෙන්න මේක තමයි මොඩියුලස් වලින් එන උත්තරේ. ඒ නිසා 1 div 2 කියන එකෙන් එන්නේ මොකද්ද? බිංදුව. 1 mod 2 කියන එකෙන් එන්නේ 1. හරි නේද? මම හිතනවා තේරෙනවා කියලා මේක. බලන්නකෝ මේ තියෙන ඔපරේටර්ස් ටික අපි ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? මුලින්ම කොහේ හරි තැනක අපිට බ්‍රැකට්ස් තිබ්බොත් බ්‍රැකට්ස් නැහැනේ මේක දෙයියනේ කියලා. හරිද? බ්‍රැකට්ස් වලට තමයි අපි 0th ප්‍රයොරිටි එක දෙන්නේ. ඉතින් බ්‍රැකට් වලින් කරන්නේ ගාණක් හදන එක නෙමෙයි. මම පැහැදිලි කරන්න බලන්න 1 2 සහ 3 කියලා ප්‍රයොරිටිස් තුනක් තියෙනවා මැතමැටිකල් ඔපරේටර්ස් වල. හරි. ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්නේ අපි ඩිවිෂන් මොකක් හරි එක જાතියක් තිබ්බොත් හරි. එහෙම නැත්නම් මල්ටිප්ලිකේෂන් තිබ්බොත් තමයි ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්නේ. දෙවෙනි ප්‍රයොරිටි එක දෙන්නේ අපි මොකද්ද? ඇඩිෂන් and හරිද? සබ්ට්‍රැක්ෂන්. දැන් ඔයාලා මගෙන් අහන්න බා කෝ සර් මේකේ බලය දෙකේ තුන්වෙනි බලය කෝ? පැස්කල් වල එහෙම ඔපරේටර් එකක් නැහැ ළමයි. දෙකේ තුන්වෙනි බලය කෙනෙක් ගන්න ෆන්ක්ෂන් කියලා જાතියක් තියෙනවා. මම කවුරු හරි අංකල් කෙනෙක්ට එන්න කියලා අංකල් මේ දෙක මෙන්න තුන මට බලය දාලා දෙන්න කියලා කිව්වම එයා මට උත්තරේ හදලා දෙනවා. අන්න එහෙම කෙනෙක් තමයි ෆන්ක්ෂන් එකක් කියන්නේ සරලව. හරිද? තාම ඒ වගේ ඔයාලට උගන්වන්න නෑ ඔයාලගේ සිලබස් එකේ. Python ඉගෙන ගන්නකොට මම ඉස්සරහට ෆන්ක්ෂන්ස් ගැන කියලා දෙන්නම්. ඒ ලෙවල් වලට IT කරන්න ඉතින් ඉන්නවනේ ලස්සනට කියලා දෙන්න. ෆන්ක්ෂන් එකක් වැඩ කරන්නේ කොහොමද? මොනවද ග්ලෝබල් වේරියබල්ස් කියන්නේ මොනවද ලෝකල් වේරියබල්ස් කියන්නේ ඔක්කොම කියලා දෙන්න. හරිද? දැනට ඒක අදාළ නෑ.
මෙන්න ප්‍රයොරිටිස් තුන ඔපරේෂන් එක කොහේ හරි තැනක ඩිවිෂන් එකක් හරි මල්ටිප්ලිකේෂන් එකක් හරි තියෙනවා නම් හරිද අපි ක්‍රියාත්මක කරන්නේ මුලින්ම ඒගොල්ලොන්ව හරිද ඒකෙනුත් කෝකද ක්‍රියාත්මක කරන්නේ වම් පැත්තේ නම් බලාගෙන ඉන්නකොට මුලින්ම හම්බෙන ඩිවිෂන් එක හරි මුලින්ම හම්බෙන මල්ටිප්ලිකේෂන් එක තමයි මුලින් ක්‍රියාත්මක කරන්නේ බලන්නකො වැඩි හරි 1 2 3ක් තියෙනවනේ જાතිය හරි මේ ගොල්ලෝ ඔක්කොම ඩිවිෂන් නෝ මල්ටිප්ලිකේෂන් අපි ඒගොල්ලොන්ව තමයි ක්‍රියාත්මක කරන්නේ බලන්න වැඩි මේක මේ විදිහටම ලියනවා 5 එකතු කිරීම 2 2 දෙකෙන් බෙදපුවම එන උත්තරේ හදලා ලියන්න ඕනේ 2 දෙකෙන් බෙදපුවම 1යි උත්තරේ අඩු කිරීම 3 ගුණ කිරීම 2 div 2 කියන එක ඒ විදිහටම ලියන්න වෙනසක් කරන්නේ නැහැ එක පියවරකට එක ගණනය කිරීම ඊළඟ පියවරේ මෙන්න මේ ගුණ කිරීම කරනවා හරි 5 එකතු කිරීම 2 එක ඒ විදිහටම ලිව්වා අඩු කිරීම 3 ගුණ කිරීම 2 දාලා ඉවරලා දානවා උත්තරේ 6යි කියලා div 2 ලියනවා ඒ විදිහටම කිසිම වෙනසක් කරන්නේ නැහැ ඊළඟ පියවරේ තමයි මේ ඩිවිෂන් එක කරන්නේ දැන් 5 එකතු කරනවා 1 අඩු කිරීම 6 දෙකෙන් බෙදපුවම කීයද div වලින් හරියටම 6 ඇතුළේ දෙක ඒවා 3ක් තියෙනව නේද හරියටම 6 ඇතුළේ දෙක ඒවා 3ක් තියෙනවා හරි ඔන්න අපි මෙන්න මේ කියන ඔපරේටර්ස් තුන වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට මෙහෙම අනුපිළිවෙල අරගෙන ඉවරලා ක්‍රියාත්මක කරා මම හිතනවා මේක සිද්ධිය තේරෙනවා කියලා ඊළඟට දෙවෙනි ප්‍රයෝරිටි එක තියෙන්නේ ඇඩිෂන් ඇන්ඩ් සබ්ට්‍රැක්ෂන් වලට මුලින් කරන්නේ මුලින් තියෙන එක නා මුලින් තියෙන එකතු කිරීමනේ ඒ නිසා පහට එකක් එකතු කරනවා 6යි අඩු කිරීම 3 තියෙනවා මෙතන අවසාන වශයෙන් 6න් 3ක් ගියපුවම උත්තර එනවා 3යි කියලා මේ උත්තරේ ඩිස්ප්ලේ වෙනකොට 3.00 e + 000 කියලා තමයි ඩිස්ප්ලේ වෙන්නේ mod div දෙකෙන් මුලින්ම මොකද්ද කරන්නේ එහෙම එකක් නෑ ආය අහන්න හරි ඔන්න බලන්නකො මේ එහෙම එකක් නෑ අන්න ඒකයි ඔයාලා වරද්දගෙන ඉන්න තැන හිතන්නකො අපිට තියෙනවා normal division එකක් කියලා අපිට තියෙනවා කියන්නකො modulus division එකක් කියලා හරිද අපිට තියෙනවා කියන්නකො integer division එකක් එහෙම නැත්නම් අපිට තියෙනවා කියන්නකො multiplication එකක් හරිද ඔපරේෂන් එකක ඒගොල්ලෝ ඉන්නකොට ඒ හතර දෙනාම ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල නෑ හතර දෙනාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රයොරිටි එක ඒගොල්ලොන්ගේ මොකද්ද වැදගත්කම සමානයි ඔක්කොගෙම සමානයි එතකොට කොහොමද කරන්නේ ළමයි මුලින් හම්බෙන එකව මුලින් කරනවා වමේ ඉඳන් බලාගෙන ඉනකොට මුලින් හම්බෙන එක මුලින් මේ පැත්තේ මුලින්ම හම්බෙන්න මෙයානේ ඒ නිසා මේ දෙන්නව පැත්තකින් තියලා මෙයාව කරනවා ඊට පස්සේ මෙයාව හරිද දෙවෙනියට තමයි ප්‍රයොරිටි එක බලන්නේ කාගේද addition and subtraction දැන් හිතන්නකො මේ මට කියන්නකො දැන් addition ද මුලින් කරන්නේ subtraction ද දෙන්නටම තියෙන ප්‍රයොරිටි එක සමානයි එහෙනම් අපි මුලින් කරන්නේ මුලින් ඉන්න එක මුලින් addition තිබ්බොත් මුලින් addition කරනවා මුලින් subtraction තිබ්බොත් මුලින් subtraction කරනවා ඔහොමයි language එක වැඩ කරන්නේ හරිද වැඩේ bracket වලින් මොකද කරන්නේ හොඳට බලන්න bracket වලින් කරන්නේ මේ normal priority order එකට challenge කරනවා හරි මේ අන්න ඒ වගේ මොකද්ද මේ සාමාන්‍ය මේ වෙන ප්‍රමුඛතාවන පිළිවෙලට challenge කරනවා කෙනෙක් ඇවිල්ලා bracket එකක් දාලා බලන්නකෝ මෙහෙම 5 එකතු කිරීම 2 බෙදීම 2 අඩු කිරීම 3 ගුණ කිරීම 2 div 2 කියලා මෙන්න මේ තියෙන එක හරිද මම මුලින්ම මෙතනින් ක්‍රියාත්මක කරේ කොයි ඔපරේටර් එකද මෙන්න මේ තුන් දෙනාගෙන් කෙනෙක් ඒකෙනුත් මෙන්න මෙයාවනේ මට පුළුවන් මෙතෙන්ට bracket එකක් දාලා මේක ක්‍රියාත්මක කරන මෙහෙවන වල අනුපිළිවෙල වෙනස් කරන්න දැන් මොකද්ද කරන්නේ මේ බෙදීම් කොච්චර තිබ්බත් වැඩක් නැහැ මං ප්‍රයොරිටි එක දෙන්නේ මෙන්න මේ බ්‍රැකට් එක ඇතුලේ තියෙන මේ මොකක් හරි කැල්කියුලේෂන් වලට ඒකේ තියෙන එකයිනේ ඒ නිසා කරන්නේ ඌව ඒකේ තිබ්බ කියන්නකො දෙකක් බ්‍රැකට් එකක් ඇතුලේ කැල්කියුලේෂන්ස් දෙකක් තියෙනවා කියන්නකො මේ මං දාන බ්‍රැකට් එකක් මෙතෙන්ට දාලා හරියන්නේ නැහැ ඔපරේටර් එක විතරයි තියෙන්නේ හරිද රයිට් මං දාන බ්‍රැකට් එකක් මෙහෙම දානවා කියන්නේ මෙතෙන්ට දැන් මේ බ්‍රැකට් එකේ ඇතුලේ තියෙන කැල්කියුලේෂන් එක තමයි මුලින්ම කරන්නේ. ඒක හරි. දෙකක් තියෙනවනේ ඔපරේටර්ස්. කොයි එකද කරන්නේ? අඩු කිරීමද ගුණ කිරීමද? කාගේද ප්‍රයොරිටි එක වැඩි? මල්ටිප්ලිකේෂන් වල ප්‍රයොරිටි එක වැඩිනේ. මුලින් කරන්නේ මල්ටිප්ලිකේෂන්. මෙන්න මේ div කියන ඔපරේටර් එකයි mod කියන ඔපරේටර් එකයි කොහේ හරි තැනක දානකොට මෙන්න මේ ගානයි ඔපරේටර් එකයි අතර තියෙන ස්පේසස්. බලන්නකො මේ 5 එකතු කිරීම 2 ලියද්දි 5යි එකතු කිරීම අතර මං ස්පේස් එකක් තිබ්බේ නෑනේ. හැබැයි මෙන්න මේ div mod 2 ලියනකොට ඉලක්කමයි ඩිජිට් එකයි ඔපරේටර් එකයි අතරේ ස්පේසස් තියෙන්න ඕනේ. එතකොට තමයි පැස්කල් වලින් මෙයාව අඳුරගන්නේ. මේ තමයි මේ ඔපරේටර් එක මේ තමයි මොනවද දෙකද? ගණන් දෙක කියන. ඉතින් ඔන්න ඔහොම මේ අද දවසට මම කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික අවසන් වෙනවා.